අපේ ප්‍රධාන කාර්යාලය තුළ 21 වන නියෝජිත සමුළුව අප අධ්‍යාපන සේවක සංගමේ 21 වන නියෝජිත සමුළුව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට අවස්ථාව ලැබෙනවා. න්‍යායපත්‍රානුකූලව ඔබ සෑම සිල් දනාම තමන්ගේ ආගම සීග්‍රීම මුලින්ම කර යුතු වෙනවා. ඒ නිසා සහභාගී වෙන්න සිතනවා. ඒකට කියන්නේ මෙලට වෘත්තීය සංගම් අතර වසර 21කට අපි කාල පරාසයක් තුල අධ්‍යාපන ශාස්ත්‍රය තුල යම්කිසි වැඩ කොටසක් කරන ඉදිරි දැක්මක් තියෙන වෘත්තීය සංගමයක් විදිහට කටයුතු කරනවා කියන එක මම අමුතුවෙන් ඔබට කිය යුතු නැහැ. ඒ නිසා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ විදිහට අපි මේ වර්ෂයේ සූදානම් කරගත්තා. අපි පසුගිය වසර පුරාවටම අපේ මහනුවර ප්‍රදේශයේ තමයි කේන්ද්‍ර කරගෙන මේ සමුළුව පැවැත්වුවේ. ඒ නිසා අදාළ එකතුමාගේ තීරණයක් අනුව අපි තීරණය කළා අපේ ප්‍රධාන කාර්යාලයේ මෙවර ඊට පාඩු අවම වුණා. අපි ඒක මේ සංවිධානය කරන්න අවශ්‍යයි කියන එක අපි සංවිධානය කරමින් තමයි කටයුතු කළේ. ඒ නිසා තියෙන අනුපාඩු අපේ ඊට පොඩි ප්‍රමාණයක් තුල අපේ කාර්යය අපි ඉෂ්ට කරමු කියන එකත් ඉල්ලීමක් කරමින් ඊළඟට න්‍යායපත්‍රානුකූලව පිළිගැනීමේ කතාව පවත්වන ලෙස මම තමත් ගෞරවයෙන් ආරම්භ කර සිටිනවා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමේ සභාපති චින්තක වසන්ත පෙරේරා මහතා. ඊටසේ මම අපේ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමේ සම්මේලනයට පැමිණි ඔබ සියලුම දෙනාට මම ගෞරවයෙන් පිළිගන්නවා. ගෞරව ලේකම්තුමා, සංඝ ලේකම්තුමා අතුරු සියලුම දෙනාම ඉතාමත් ගෞරවයෙන් මම පිළිගන්නවා. දෙවියන් ස්තුතියි. ඊළඟට අද මෙම නියෝජ්‍ය සමුළුව පැවැත්වීමේ අරමුණ සහ ඊහා සම්බන්ධ දැනුවත් කිරීම සඳහා මා ගෞරවයෙන් දැනුම් සිටිනවා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ගරු ප්‍රධාන ලේකම් අජිත් කේ ලියත් මහතාට ඔබ ආමන්ත්‍රණය කරන්න. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ 21 වන නියෝජිත සමුළුව තමයි අද අපි පවත්වන්නේ. ඒ සඳහා සංගමේ සභාපතිතුමා, ඒ වගේම භාණ්ඩාගාරිකතුමා, ඒ වගේම නියෝජ්‍ය ලේකම්තුමා, නියෝජ්‍ය සභාපතිතුමා, ඒ වගේම අපේ දිස්ත්‍රික්ක නියෝජනය කරන දිස්ත්‍රික් සංවිධායක ලේකම්වරුනි, ඒ වගේම නියෝජ්‍ය ලේකම්වරුනි මේ සියලු දෙනාගේම අවසරයි අද මේ නියෝජිත සමුළුව පැවැත්වීම සඳහා අපිට ඔබලාගේ සහයෝගය ඉතාමත්ම වැදගත් වුණා අද මේ නියෝජිත සමුළුව 21 වෙනි නියෝජිත සමුළුව පැවැත්වීම සඳහා. ඒ නිසා අපි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අද ප්‍රධානම රජයට ඉල්ලීම් ඉදිරිපත් කරන ප්‍රධානම වෘත්තීය සංගමයක් වශයෙන් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ පත් වෙලා තියෙනවා. මොකද අධ්‍යාපන ශාස්ත්‍රයේ දැවැන්තම වෘත්තීය සංගමයක් විදිහට සමාජිකයෝ 16000කට අධික නියෝජනය කරන වෘත්තීය සංගමයක් විදිහට අද දැවැන්තම වෘත්තීය සංගමයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අද අපි ආඩම්බර වෙන්න ඕනේ අධ්‍යාපන ශාස්ත්‍රයේ 1999 අනධ්‍යයන සේවාව සඳහා කිසිදු වෘත්තීය සංගමයක් නොතිබුණු අවස්ථාවක මේ අධ්‍යාපන අනධ්‍යයන සේවාව අපිට හැකියාව ලැබුණා තනතුරු 25ක් සඳහා මේ වෘත්තීය සංගමය බිහි කිරීම සඳහා දැනට වසර 21ක් පුරාවටම මේ අපි ආව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ඒ වගේම තමයි අපේ සමාජිකත්වයේ නොයෙක් දැනුවත් කිරීම ඒ වගේම තමයි නොයෙක් අපේ අරගල කරලා දිනාගත් ඉල්ලීම් මේවා හැම එකටම අපේත් එක්ක අත්ල් බැඳගෙන හිටපු සියලු සමාජිකයන්ට ඒ වගේම නියෝජිතයෝ මේ සියලු දෙනාම අපේ එක පෞරක් ලෙස අපි ඉතාමත්ම මේ සංගමයෙන් පිළිය ගන්නවා. ඒ වගේම තමයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියන්නේ අද ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඒ වගේම තමයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියන්නේ අද රජයේ ප්‍රධානතම බලවේගයක් බවට පත් වෙලා තියෙනවා.
ඒ කියන්නේ අපි අභියෝග කරන වෘත්තීය සංගමයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අධ්‍යාපන අනධ්‍යයනසේක සංගමේ අද රජයට නොයෙක් අභියෝගයක් වෙලා තියෙනවා මේ සංගමයේ සම්බන්ධව. ඒක නිසා අපි ඉතාමත්ම පැහැදිලිව අපේ ගැටලු රාශියක් තියෙනවා. මේවා निराකරණය කර ගැනීම සඳහා අද නියෝජිත සමුළුව ප්‍රධානම අරමුණ වෙලා තියෙන අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. මේ යෝජනා සඳහා අපි අද යෝජනා ස්ථිර කර ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපෙන් ගිලිහිච්ච දේවල්, දිනාගත්ත දේවල් නැවත ගිලිහිමින් යනවා. මේවා නැවත දිනා ගැනීම සඳහා නැවත සටන් කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපිට නැවත අපි දිනාගත්ත දේවල් නැවත දිනා ගැනීම සඳහා නැවත සටන් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි නැවතත් අපිට වෘත්තීය සම්පති ක්‍රියාමාර්ග වලට තල්ලු කරලා තියෙනවා කියන එක පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ. මොකද අධ්‍යාපන ශාස්ත්‍රය තුල අපි 2007 ඉඳලා යම් දිනා ගැනීමක් දිනාගෙන තියෙනවා නම් ඒවා අහිමි කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඉල්ලපුවා ජාතික පාසල් වලට නැත්නම් පාසල් වලට ළමයි ඇතුළත් කිරීම අපිට ගිය වසරේ ලබා දීමක් සිදු කරේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා දාලා තියෙනවා මේ වසරේ. ඉතින් ඒවා අපි දිනාගත්ත දේවල්. ඒවා සම්පූර්ණ කප්පාදු කරලා තියෙනවා. ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා අපි 2016 අපි අරගල කරවුවා. මේ අරගල අද උත්සවයට පත් කරලා තියෙනවා. මොකද 2016 11 වෙනි මාසේ 9 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යොමු කරලා තියෙන නිරීක්ෂණ සඳහා අද වෙනකන් නිරීක්ෂණ ලබා දීලා නැහැ. එහෙට මෙහෙට කම්බාලිනා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඒ වගේම තමයි වැටු කොමිෂන් සභාව. අද ඒක ක්‍රියාත්මක වුණා නම් ජාතික පාසල් වල පළාත් සභා පාසල් වල කිසිම ගැටලුවකින් තොරව එකම ප්‍රතිපත්තියක් බඳවා ගැනීම සහ උසස් සීන් සහ මාර්වින් වලට ක්‍රියාත්මක වෙනවා. ජාතික පාසල් පළාත් සභා පාසල් වල කිසිම විෂමතාවයක් අත්වෙන්නේ නැහැ තනතුරු වල සහ මාර්වින් වල. මේක බරපතල තත්ත්වයක් මේ පාසල් පද්ධතිය තුල තියෙන්නේ ජාතික පාසල් පළාත් සභා පාසල් වල. ඒක නිසා අපි පැහැදිලිව මේ தත්ත්වේ ඉවත් කරලා දෙන්න කියලා අපි පැහැදිලිව දැන් කීප වතාවක් ලිපි මගින් දැනුවත් කිරීම සිදු කරලා තියෙනවා. ඒ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වෙන්නේ නැත්නම් අපි අද සම්මත කරන්න යෝජනාවක් ගේනවා. එහෙමනම් අපි මේක දිනාගන්නේ කොහොමද කියන එක. එහෙමනම් දිනා ගන්න ඕනේ මොන අන්දමින්ද කියන එක අපි ඒ යෝජනාවත් අපි සම්මත කරගමු. එහෙමනම් අපි නියෝජිතයෝ අද ඒ යෝජනාව අපි ගේනවා. ඒ යෝජනාව සම්මත කරලා දෙන්න ඕනේ. වෘත්තීය අරගල වලින් දිනා ගන්න ඕන. තවදුරටත් අපි එහෙමනම් ලිපි මාර්ගිකවද මේක අපි කටයුතු කරන්න ඕනේ කියන එක පැහැදිලිව අපිට අද ඔබම දන්නන්න ඕනේ. මොකද අපි ලිපි මාර්ගිකව දැනට වසර 5ක් තිස්සේ ලිපි මාර්ගිකව ගනුදෙනු කරා. ඒකේ කිසි පළ ප්‍රයෝජනයක් දැනට වෙලා නැහැ. හැම වෙලෙම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් වැටුස්සේක සංඛ්‍යා කොමිෂන් සභාවත් එහෙට මෙහෙට බෝලේ පාස් කර කම්බෑ දීම තමයි වෙන්නේ. ඒ දගොල්ල කම්බෑද ගන්නවා අපේ පළාත් සභාවයි ජාතික පාසල් වලයි දැඩි විෂමතාවයකට ලක් වෙලා තියෙනවා. සමහර පළාත් සභා පාසල් වල 2013 පළාත් සභා කාර්ය මණ්ඩල වාර්තාව මගින් දන්නලා තිබ්බ ඒ පළාත් සභා කාර්ය මණ්ඩල වාර්තාවේ පාසල් කාර්ය සහායක බවට පත් කරලා තියෙනවා තනතුරු 8ක්. බද්ධ කරලා එක තනතුරක් විදිහට බද්ධ කරලා තියෙනවා. මේ බද්ධ කිරීමෙන් තනතුරු 8ක් ඒකාබද්ධ කරවුවා. සනීපාරසක කම්කරු පාසල් කම්කරු පුස්තකාල සේවක රසායනාගාර සේවක කියන ඔය තනතුරු 8ක් කාර්යාල සේවක ඔය ආදී තනතුරු 8ක් බද්ධ කරලා තියෙනවා. පළාත් සභා පාසල් වල මේක බද්ධ කරන බහුකාර්ය තනතුරක් විදියට ඇති කරලා පාසල් කාර්ය සහායක කියලා එක තනතුරකට පත් කරා පළාත් සභා පාසල් 10150කට විතර මේ අගතිය සිද්ධ කරලා තියෙනවා. මේක පැහැදිලිව අපි තේරුම් නොගන්නා තාක්කල් අපිට මේක ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ මේක මේ පාසල් කාර්ය සහායක කියන පොදු නාමය අපි කියා ගන්නවද නැත්නම් ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න සටන් කරනවද කියන එක.
පැහැදිලිව අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේක අපේ සමාජිකත්වයට අපි අරයි යන්න කැප වෙන්න ඕනේ. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒ තාක් දුරට මේක අනෝබෝධයෙන් තමයි අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න හිමන සිද්ධ වෙන්නේ. අපි පාසල් කාර්ය සහායක කියලා ඔබ පත්වීම අරන් තියෙන්නේ තනතුරු වටේම වැඩ කරන්න කියන එක පැහැදිලිව තේරුම් ගන්න. ඔබ ওই බහුකාර්ය තනතුරක් අරන් තියෙන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඔය කොච්චර කිව්වත් පාසල් කාර්ය සහායක කියන තනතුර තමයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත කරන්නේ. ඒ යටතේ තමයි අපෙත් එක්ක එකක වෙලා දැන් ওই පළාත් සභාවේ පාසල් කාර්ය සහායක යටතේ පුස්තකාල රසායනාගාර කියලා දැන් ඌව පළාත, දකුණු පළාත, ඒ වගේම බස්නාහිර පළාත කියන පළාත් තුන පාසල් කාර්ය සහායක යටතේ කඩාගෙන තියෙනවා අපේ සාකච්ඡාව මත. ඒවා සාර්ථක නැහැ, වැඩක් නැහැ. පාසල් කාර්ය සහායක තමයි අනුමත තනතුර වෙන්නේ. එහෙම නෙවෙයි අපිට අනුමත තනතුරු වෙන්න ඕනේ පුස්තකාල සේවක, රසායනාගාර සේවක, කාර්යාල සේවක, සහායක හරි මොනම තනතුරු වලින් අපිට අනුමත තනතුරු විය යුතුමයි. එහෙමනම් ජාතික පාසල් වලට පුස්තකාල සේවක තනතුර අනුමත නම් පළාත් සභාවටයි ඒක අනුමත නැත්තේ. ජාතික පාසල් වලට රසායනාගාර සේවක අනුමත නම් ඇයි පළාත් සභාවට වෙනම අනුමත නැත්තේ? මේවා තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒකින්ද තමයි අපි අරගල කරමු කියලා කියන්නේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මේකට බොරලැක්ස කමිටුව හැදුවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයෙන් අපේ සංගමේ නියෝජනය. අද වෙනතුරු මේ සඳහා ඒ හදපු නියෝජනයේ හදපු බොරලැක්ස කමිටුව ක්‍රියාත්මක කරන්නට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් ඒ වගේම වැටුප් කොමිසමත් තවම ක්‍රියාත්මක කළා නැහැ. එහෙමනම් අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේක බල කරන්න ඕනේ. මේක අවුරුදු 5ක් තිස්සේ පොල් ගෑවද කියන අහන්න තමයි අපිට තියෙන්නේ. එහෙමනම් අපි ඒ සඳහා සන්නද්ධ විය යුතු වෙනවා. මොකද අපි කොවිඩ් වලට අවුරුදු 2ක් ගියා. මේ වගේ අපි කාලේ නාස්ති කරලා අපේ ප්‍රතිපත්තිය තව වලපල්ලට දාලා නිකන් බාල්දු කරලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපේ අයිතීන් දිනා ගැනීම අපේ වගකීමක් වෙනවා. ඉතින් මේක සමාජිකත්වයට පැහැදිලි කර දීම අපේ වගකීමක් වෙනවා. ඒක නිසා මම පැහැදිලිවම කියන්නේ මේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය කියන එක පැහැදිලිව මේක ජයග්‍රහණය කළොත් අපේ 100ට 60ක් 70ක් ප්‍රශ්න ටික තිත කියලා ඉවරයි. මාර්ගින් වලට බඳවා ගැනීම පරිපාටි සේවා ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ජාතික ප්‍රතිපත්තියකට ඇවිල්ලා ඉවරයි. මොනම රජයන් වෙනස් වුණත් නැවත ඒවා වෙනස් නොවන විදිහට ක්‍රියාත්මක එක තමයි අපේ ජයග්‍රහණයක් විය යුත්තේ. ඒක නිසා පළාත් සභාවට එකක්, ජාතික පාසල් වලට එකක් නොවිය යුතුයි කියන එක තමයි අපේ අදහස තියෙන්නේ, තර්කේ තියෙන්නේ. පළාත් සභාවේ ඉන්නේ පාසල් කාර්ය සහායක ඉඳලා පාසල් කාර්ය සහායකින් විශ්‍රාම යන තත්ත්වයක් අපිට වැඩක් නැහැ. ඒකින්ද ජාතික පාසල් වල ඉන්න ඒ ක්‍රමවේදයටම එහෙමනම් තියෙන්න ඕනේ කියන එක තමයි අපේ තියෙන අදහස වෙන්නේ. එහෙනම් ඒක ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි සටන් කරන්න ඕනේ. ඒ වගේම තමයි එක ප්‍රතිපත්තියක් පාසල් 10600ම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. ඒ සඳහා අපේ නියෝජිතයෝ මේ රට පුරාම මේ පණිවිඩය අරන් යන්න උනන්දු වෙන්න ඕනේ කියන එක තමයි අද මේ අවස්ථාවේදී අපි මේ කැඳවීමේ මූලික අරමුණ වෙන්නේ කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි අපිට පැහැදිලිවම මේ තනතුරු නාම පළාත් සභාවේ තනතුරු නාම ප්‍රශ්න ගැටළු තියෙනවා. ජාතික පාසල් වල ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොටම හරියනවා මේ තනතුරු නාම වලටත් මේ ජාතික ප්‍රතිපත්තිය. මේ ඔක්කොටම ජාතික ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක කරගන්න අපි සටන් කරන්න ඕනේ. අපි එක තැනකින් තනතුරු නාම වෙනස් කරගන්න පුළුවන්. එතකොට පළාත් සභාවේ ජාතික පාසල්ද කියලා නෑ. මේ තනතුරු නාම ඔක්කොගෙම වෙනස් වෙනවා. එක තැනකින් ගන්න යම් කිසි දෙයක් තියෙනවා නම් මුළු පළාත් සභා 9ෙමයි මධ්‍යම රජයේ ඔක්කොගේ පාසල් 10600ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දේ තමයි කරගන්න අපිට උත්සාහගත යුතුයි කියලා කියන්නේ. අපි අනිත් කොච්චර පළාත් සභාව ඉදිරිපිට ගිහිල්ලා කතා කරත් කරන්නේ පළාත් සභාවට ගිහිල්ලා කතා කරත් කරන්නේ අපි යන්න ඕනේ දැන් තමයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ගිහිල්ලා
මේ සටන් ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒ සඳහා ඔබගේ අදහස් අපි අරගෙන බලමු මොකද්ද කළ යුත්තේ කියන එක. ඒ වගේම තමයි අපිට අපි දැනටමත් ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා මේ මුරකරු ප්‍රශ්නේ සම්බන්ධව. පැහැදිලිවම. මුරකරුවන්ගේ පැය 9ක අතිකාල පැය 9න් ඔබට කරන පැය 12ක සේවය සම්බන්ධව පැය 3ක් ඔවුන්ට අතිකාල තියෙනවා. එතකොට ඒ අතිකාල සේවය ලබා ගැනීම සඳහා අපි සමීක්ෂණයක් කරලා අපි හොයලා බැලුවා කිසිම ආයතන ප්‍රධානියෙක් ඔවුන්ගේ නිත්‍ය රාජකාරී වේලාව පැය 9යි. නිත්‍ය රාජකාරී වේලාව මුරකරුවේගේ නිත්‍ය රාජකාරී වේලාව පැය 9යි 2017 නොවැම්බර් මාසෙ ඉඳලා. හැබැයි කිසිම ආයතන ප්‍රධානියෙක් මේ සියලුම පාසල් වල කිසිම ආයතන ප්‍රධානියෙක් අපි නිරීක්ෂණය කරලා බැලුවා කිසිම ආයතන ප්‍රධානියෙක් ලිපියක් දීලා නැහැ. අදාළ තමන්ගේ පාසලේ ඉන්න මොරකරු මහත්තයාට ලිපියක් දීලා නැහැ. ඉතිරි පැය 3 අතිකාල සේවයේ යෙදෙන්න කියලා. කිසිම පාසලක මොරකරු මහත්තයෙකු දීලා නැහැ. ඉතින් මේ බලෙන් තමයි අතිකාල සේවයේ යෙදෙන්නේ. බලෙන් අතිකාල සේවයේ ලබා ගන්නවා. පාසල් වල ඉන්න ප්‍රධානී. එතකොට අපි බලෙන් අතිකාල සේවය කරනවා. ඒකයි කරන්නේ. දැන් විදු ආයතන ප්‍රධානියාට ඕනනම් කියන්න පුළුවන් මම අතිකාල සේවයේ යෙදෙන්න කියලා කිසිදු ඉල්ලීමක් කරලත් නැහැ, ඉල්ලීමක් දීලත් නැහැ. ඒ අපිට නෛතික ක්‍රියාමාර්ගයක් ගන්න බෑ හැම වෙලාවෙදී. මොකද අපි අතිකාල සේවයේ යෙදෙන්න විදුහල්පතිවරයා විසින් ලිපියකින් දීලා නැහැ අතිකාල සේවයේ යෙදෙන්න කියලා. එතකොට අපි නෛතික ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි පැහැදිලිව දැන්වා විදුහල්පතිවරයා විසින් පැහැදිලිව ඔබට පැය 3 අතිකාල සේවයේ යෙදෙන්න කියලා ලිපියක් දීලා තියෙනවද නැත? එහෙම නොතියා විදුහල්පති කටින් කියලා තියෙනවා අතිකාල සේවයේ යෙදෙන්න කියලා. අපිට නෛතික ක්‍රියාමාර්ග වලට යන්න බෑ. හදිසියේ අතිකාල සේවයේ යන පැය 3 අතරේ ඔහුට ජීවිත හානියක් වුණොත් මොන හරි ප්‍රශ්නයක් වුණොත් පාසලට මොන හරි හානියක් වුණොත් ඒකට මොනවා වුණොත් ඔහු අන්තිමට ඔහු තමයි වැඩිකාරයෙක් වෙන්නේ. මොකද ඉතුරු පැය 3ම ඔහු වැඩියෙන් බලෙන් වැඩ කරලා තියෙනවා විදුහල්පති ඔහු නිකම්ම වැඩිකාරයෙක් බවට පත් කරලා නිකම්ම. ඒක නිසා තමයි අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉතුරු පැය 3ට අරන් තියෙන්නේ. එක්ක විදුහල්පති දෙන්න ඕනේ ඉතුරු පැය 3 අතිකාල සේවයේ යෙදෙන්න කියන එකේ දුන්නොත් අපිට පුළුවන් නෛතික ක්‍රියාමාර්ග වලට යන්න. ඒක අපි පැහැදිලිව කියන්නේ මේවා. හැබැයි අදටත් පාසල් කීපයක විදුහල්පති වරුන්ට බයේ මුරකරු මහත්තුරු ඉන්නවා. අපේ වැඩ කරන මුරකරු මහත්තුරු ඉන්නවා. අපි වග කියන්නේ නැහැ. අපි වෘත්තීය සංගමයක් විදිහට ඒ පැය 3 තුලදී මොනවා හරි අකටයුත්තක් පාසල තුලදී සිද්ධ වුණොත් මුරකරු මහත්තයාට සිද්ධ වුණොත් අපි කිසිදු අපේ සංගමේ ඒ මැදිහත් වීම සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිව අපි කියන්නේ ඒකයි. සංගමයක් විදිහට අපි වෘත්තීය සමිති කනත තියෙන කිසිම ප්‍රතිපාදනයක් ඔහු වෙනුවෙන් අපි පාවිච්චි කරන්නේ නැහැ. කනත තියෙන කිසිම ප්‍රතිපාදනයක් ඔහුට අපි පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒකයි පැහැදිලිව කියන්නේ ඒ ප්‍රතිපාදන අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි අරන් තියෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට ඔහු සහයෝගයක් දීලා නැහැ. ඔහු සහයෝගය දීලා තියෙන විදුහල්පතිට. ඒවා විදුහල්පතිත් එක්ක එහෙනම් බලා ගන්න තමයි තියෙන්නේ. මොකද අපේ වෘත්තීය සමිති කනතට අනුව අරන් තියෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දෙන්න නැති හැම කෙනෙකුම වෙනුවෙන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඒ අවස්ථාවට මැදිහත් වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව අපි ඕනෑම මුරකරුවෙකුට හරි කමන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක අපි කිමුකෝ හැකියාව අහිමි වෙන්න පුළුවන්. මොකක් හරි විනය පරීක්ෂණයක් කරලා අසාධාරණ විදිහට හැකියාව අහිමි කරන්න වෙන්න පුළුවන්. මොනවා හරි හේතුවක හැකියාව අහිමි වෙන්න පුළුවන්. මේ අහිමි වීම මත වුණොත් එහෙම අපි ඒ පුද්ගල සංගමයේ වැටුප් ගෙවන්න හරි අපි සූදානම්. ඒක පැහැදිලිව කියන්නේ අපි සංගමයෙන් හරි වැටුප් ගෙවමු. ඒක පැහැදිලිව අපි කියනවා වැටුප් ගෙවලා උට නෛතික ක්‍රියාමාර්ග අරගෙන නැවත සේවයේ පිහිටවලා ඒ මුදල සංගමයට බැර කරනකම් අපි සංගමයෙන් හරි වැටුප් ගෙවනවා. එහෙම ප්‍රතිපාදන අපිට මේ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයට තියෙනවා. ඒකින්ද පැහැදිලිව අපි බය නැතුව කියන්නේ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ගන්න වෘත්තීය ක්‍රියාමාර්ග වලට හැම කෙනෙක්ම
සහයෝගය දෙන්න කියන්නේ නැත්නම් ඉතුරු පැය තුන මේ මුරකරු මහත්තුරු වැඩ කරන්නේ නීත්‍යානුකූලව නෙවෙයි කියන එක මම ඔය පැහැදිලිවම දන්නලා තියෙන එකයි. මොකද අපි සෑම පළාත්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දැනුවත් කරලා තියෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැනුවත් කරලා තියෙනවා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැනුවත් කරලා තියෙනවා. පළාත් අධ්‍යාපන ලේකම්වරු දැනුවත් කරලා තියෙනවා. පළාත් ආණ්ඩුකාරවරු දැනුවත් කරලා තියෙනවා. ඒකී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දැනුවත් කරලා තියෙනවා. ඇමතිතුමා දැනුවත් කරලා තියෙනවා. ආයෙ එතනින් එහාට දැනුවත් කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ. එහෙමනම් ආයෙ එතනින් එහාට දැනුවත් කරන්න අපි විදුහල්පතිට ලිපියක් දාලා තියෙනවා විදුහල්පතිට දෙන්න කියලා. ඉතින් අපි අරන් තියෙන ක්‍රියාමාර්ගයට සහාය දීලා තියෙන හැම කෙනෙක්ම සංගමේ ආරක්ෂා කරනවා කියන එක පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. ඒක කිසිම ගැටලුවකින් තොරව සංගමේ ආරක්ෂා කරනවා මේ අපි අරන් තියෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය දෙන හැම මුරකරුවෙක්ම ඒ සඳහා වූ සියලුම ක්‍රියාමාර්ගවලට ඕට පැය තුනේ අතිකාල පදනම් මත සේවය කරන්න කියලා විදුහල්පති ලිපියක් ලබා දිය යුතුමයි. නැත්නම් සේවය කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය. එහෙම නැත්නම් ඔහු බලෙන් සේවය කළා මොනවද ප්‍රශ්නයක් වුණා සංගමේ වගකීම් බාර ගන්න. අද ඔබ නියෝජිත වශයෙන් මේ කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. අනිත් කාරණේ තමයි උතුරුමැද පළාතට පමණක් සීමා වෙලා තියෙන මේ කාන්තා මුරකරු ප්‍රශ්නේ. අද ඒක කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කළත් නැහැ තනතුර. කාන්තා මුරකරු කියන තනතුර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කළත් නැහැ. ඒතකොට මේ අනුමත කර නොකරපු තනතුර උතුරුමැද පළාතේ පමණක් කාන්තා මුරකරු තනතුර ක්‍රියාත්මක වෙනවා පළාත් සභාව අනිත් අටේම නැතුව උතුරුමැද පළාතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කාන්තා මුරකරු කියන තනතුරේ කාන්තාව පමණක් තනියෙන් සේවය කිරීම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද දිවා කාලයේදී පාසල් වසා තබන වෙලාවල් වලදී පාසල් පැවැත්වෙන්නේ නැති දවස්වල මේ අපි හොඳම උදාහරණ තමයි කොවිඩ් කාලේදී ඒ කාන්තාව පමණක් තනියෙන් සේවය කරන්නේ. තනියෙන් ඉන්නේ. ඉතින් උතුරුමැද පළාත කියන්නේ අපි දන්නවා හුදකලා වෙච්ච තැන් හුදකලා වෙච්ච තැන් ඒ වගේ තැන් වල තියෙනවා. අපි දන්නවා ඒ වගේ තැන් වල ඒ කාන්තාවන්ට සේවය කරන්න බැරි තනියෙන් සේවය කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් එහෙම තැන්වල මේ පාසල් මේ කාන්තා මුරකරු කියන තනතුරකට පත් කරලා තියෙන මේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතියකින් තොරව. ඉතින් මේකටත් අපි ක්‍රියාමාර්ග ගන්නවා නම් අර පැහැදිලිවම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නැත්නම් අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මේ ප්‍රශ්න ඔක්කොම අරගෙන තමයි යන්න වෙන්නේ. ඊළඟට අපිට මේ එක එක තනතුරු වල විෂමතාවය පැහැදිලිව තියෙනවා. එක එක තනතුරු වල බඳවා ගැනීම වල තියෙන විෂමතාවය. දැන් පළාත් 9ෙම විෂමතාවය ගොඩනැගිලා තියෙනවා මේ බඳවා ගැනීම වලදී. එක් පළාත් සභාවලදී අපිට දැක්ක විශේෂ කාරණාවක් තමයි බොහෝ තනතුරු වල බඳවා ගැනීමදී මේ විෂමතාවල් පැනනගිලා තියෙනවා. එතකොට පැහැදිලිවම යම් අසාධාරණයක් වෙච්ච බවක් අපිට දැනලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ සඳහා වූ යම් ක්‍රියාවලියකට අවතීර්ණ වීම සඳහා වූ අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යම් ගැටලුකාරී තත්ත්වම් අපිලා තියෙනවා මේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීම මත යම් තීන්දුව මත උදාහරණයක් වශයෙන් උතුරුමැද පළාතේම තව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ රසායනාගාර සහකාර තනතුරු සඳහා බඳවා ගැනීමේදී ඒ ගැටලුවක් මතුවලා තියෙනවා. එතකොට මේ බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයේදී බඳවගෙන වසර 5ක් ගියාට පස්සේ නැවතත් සම්මාන ඉල්ලනවා ගණන් වලට. හැබැයි එතන බඳවා ගැනීම පරිපාටියේ අපි දැක්ක දෙයක් තමයි ඇලට ඉරක් යොදලා තියෙනවා මව් භාෂාව එතකොට ඉංග්‍රීසි දෙමළ ඔය ආදි වශයෙන් ආයතන දාලා ගණිතය දාලා තියෙනවා. එතන නෛතිකව උසාවියම් තීන්දුවක් කරනවා මිසක් ඇත්තටම එතන මම අපිට ඔබ නීති අංශයට යොමු කරා. එතකොට අපිට වාසි පැත්තකුත් තියෙනවා වාසි පැත්තකුත් තියෙනවා දෙපැත්තම තියෙනවා උතන. ඒක නිසා අපි ඒ සම්බන්ධව ගතියුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව අද අපි සාකච්ඡා කරමු. ඊළඟට මේ උණ සේවා උපාධාරීන්ගේ ප්‍රශ්නය
ඇත්තටම මේක ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙන්න ඕනේ. මේ ජාතික ප්‍රශ්නයක් බවට මේ උණ සේවා උපාධාරීන්ගේ ප්‍රශ්නය අපිට බරපතල විදියට පත් වෙනවා වගේ මේ ප්‍රශ්නේ මේ උණ සේවා උපාධාරීන්ගේ ප්‍රශ්නේ දැන් ලංකා පුරාම ඉන්න උණ සේවා උපාධාරීන් ගත්තාම අපේ 1000කට අඩු පිරිසක් තමයි ඉන්නේ ලංකා පුරාම ගත්තොත්. දැන් සමහරව විභාග පාස් වෙලා ගිහිල්ලා ඉන්නවා. ඒ වගේ විවිධ පළාත්වල අනුගමනය කරලා තියෙන ක්‍රියාපිළිවෙත් වෙනස්. දැන් වයඹ පළාත ගත්තොත් දැන් වයඹ පළාත උණ සේවා උපාධාරීන්ට පළවෙනි වතාවේ ගුරුපත්තියෙන් දුන්නා. ඊළඟ වතාව සංවර්ධන නිලධාරීන්ට අතුරු 3 වතාවක් දීලා තියෙනවා. දැන් ඒකම අරන් ගිහිල්ලා අපි උතුරු මැද පළාතේ වෙනත් පළාත්වල කතා කරපුවාම ඒ විදිහට දෙන්න ඒ පළාත් සභාව බැඳිලා නැහැ කියන කතාව තමයි නිරීක්ෂණය වෙන්නේ. එතකොට මේ ආකාරයට එක් පළාත් සභා අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් පුදුමාකාර මේ එකම රාජ්‍ය සේවයේ විෂමතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඒකයි මේ පුදුමාකාර විෂමතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ විෂමතාවය ගොඩනැගිලා තියෙන හේතුව නිසා අද එක් පළාත් සභාවක ක්‍රියාත්මක කරන දෙයක් තවත් පළාත් සභාවක් පැහැරහරිනවා. මේක කළ හැකි කාර්යයක් පැහැරීම මත අපිට යම් ක්‍රියාමාර්ග වල එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එතන අපි පොඩ්ඩක් හිර කරලා තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක අපි සාකච්ඡා කරන්න ඕනේ. ගතියුතු ක්‍රියාමාර්ගය මොකද්ද? නැත්නම් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් මේක ගන්නවද? නැත්නම් නෛතිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවද කියන එක මේ සම්බන්ධව. ඒක නිසා මේ ඌණ සේවා උපාධිධාරීන්ගේ ප්‍රශ්නය අපේ අධ්‍යාපනයේ විතරක් හිර වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක සමස්ත රාජ්‍ය සේවයේම තියෙන පොදු ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ වැඩිපුරම කතා කරන්නේ මේ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය. මේ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමේ කතා කරලා තමයි අපි වැඩි වේගයෙන් වැඩි දුරක් මේක අරන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක අරන් ඇවිල්ලා තව කට්ටියක් මේකට මැදට පැනලා මේක අච්චාරු කරලා මේක නැවත අර මූලතැනට අරන් එන පිරිසකුත් ඉන්නවා මේක. ඉතින් ඒක නිසා තමයි අපිට මේක ජාතික වශයෙන් මේ ප්‍රශ්නේ බේරගැනීමේ යම් අපහසුතාවයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ඔක්කොම එකට අරන් ගිහිල්ලා යම් තැනකට ගේන්න පුළුවන් නම් අපි ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්කත් අපි කතා කරා. ඊට පස්සේ තොරතුරු ගත්තා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තා. ඒ චක්‍රලේ ගැන නිකුත් කරනවා. ඒ වගේ පළාත් සභා මට්ටමින් ඒ තොරතුරු දැන් ගන්නවා. සමහර පළාත් සභාවලින් තොරතුරු අරන් තියෙනවා. සමහර පළාත් සභාවෙන් අද වෙනතුරු තොරතුරු අරන් නැහැ. ඒක නම් පළාත් සභාවෙන් පළාත් සභාවට මේක විෂමතාවයේ මේ පැන නැගිලා තියෙනවා. ඉතින් ඒකින්ද එක් පළාත් සභාවක හිමි වෙන දෙයක් අනිත් පළාත් සභාවෙන් හිමි වෙන්නේ නැහැ. ඉතින් මේ විෂමතාවය අපි ඉවත් කර ගන්න ඕනේ. මොකද මේවා හිමි වෙනවා නම් හැම පළාත් සභාවම වයිට හිමි වෙන්න ඕනේ. එක් පළාත් සභාවකට විතරක් සීමා නොවිය යුතුයි කියන තත්ත්වය තමයි අපි නම් ඉන්නේ. අනිත් කාරණේ තමයි මේ අපේ මේ මාර්ගින් සම්බන්ධව. දැන් ඇත්තටම අපි එක තීරණයක් ගන්න ඕනේ. දැන් මාර්ගින් ක්‍රියාත්මක වෙනවා. මාර්ගින් ක්‍රියාත්මක වෙනකොට අපිට පැනලන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි දැන් පළාත් සභා මට්ටමේ මාර්ගින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි සමහර පළාත් සභාවල මාර්ගින් ක්‍රියාත්මක වෙන උදාහරණ වශයෙන් දකුණු පළාත ගත්තොත් මාර්ගින් ක්‍රියාත්මක වෙනකොට සමහර වෙලාවට විවිධ ඇඟිලි ගැසීම් මත ඒවා සමහර විට වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මාර්ගින් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒ වගේ නිවර්දිතාවයේ පරීක්ෂා කිරීමේදී ගැටලුමක් වෙන අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ සැරේ ගත්තොත් ජාතික පාසල් වල මාර්ගින් වලදී මාර්ගින් වල සමාලෝචන මණ්ඩල නැත්නම් අභියාචනාවලදී බරපතල අගතියක් සිද්ධ වෙලා තියෙනවා මේ සැරේ. බරපතල අගතියක් සිද්ධ වෙලා තියෙනවා කියන්නේ මේ සැරේ මාර්ගින් වල සමාලෝචන කමිටුවේදී ගත්ත තීරණ එකක්වත් ක්‍රියාත්මක කළා නැහැ. ඒවා ක්‍රියාත්මක නොකර වෙනත් ඒවා ක්‍රියාත්මක කළා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව බරපතල ගැටලු මතුවලා තියෙනවා. ඒකින්ද අපේ නියෝජිතයට අපි පැහැදිලිව දැන්නුවා ඔය නිවර්දිතාවයේ පරීක්ෂා කරන එක ලේඛනයකට අත්සන් කරන්න එපා නිවර්දි නෑ කියන එක තහවුරු වෙලා තියෙනවා නම් ඒකින්ද අපි මේ සැරේ ස්ථානමාන අභියාචනාවල කිසිදු ලේඛනයකට අත්සන් තබලා නැහැ. ඒකින්ද පැහැදිලිව ජාතික පාසල් වල මේ සැරේ අනධ්‍යයන සේවයේ වාර්ෂික ස්ථානමාන සමාලෝචන කමිටුවේ
ඒ ස්ථාවරේ අපි ඉන්නවා ඒ සඳහා අපි වුණා ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී අවතීර්ණයට මේ ඔක්කොම මේ නිලධාරීන් එක්ක රජය අපහසුතාවයට පත් කරන වැඩ පිළිවෙලක් ඉන්නවා අංකයකට රජය අපහසුතාවයට පත් කරලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ කරන පත්‍රය තමයි ඉන්නේ. ඒකයි. නැත්තම් මේ සමාන වෘත්තීය සමිතියක මේ වගේ වැඩ කටයුතු අවුල් කරන්නේ. නැත්තම් වෘත්තීය සමිති නියෝජිතයන් ඉන්නවා. අමාත්‍යාංශ නිලධාරීන් ඉන්නවා. පත් කරපු ඒ සමාලෝචන කමිටුවේ සභාපති ඉන්නවා. මේ ඔක්කොමලා ඉතින් බෝඩ් එකකින් කරන මාර්ගයේ සමාලෝචන කමිටුවේ කරන මේ සියලුම දේවල් ඊළඟට ගිහිලා පරීක්ෂා කිරීමේදී ඔක්කොම වෙනස් කරලා තියෙනවා නම් මේවා ඇත්තටම ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා ප්‍රබල වෘත්තීය සමිති පාරට ඇදලා දාලා ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ කරන නිලධාරීන් අමාත්‍යාංශ තුල ඉන්නවා කියන එක තමයි අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. මේක ඉතාමත්ම පැහැදිලි. මේවා පළාත් සභාව ඇතුළෙත් ඉන්නවා. පළාත් සභාව ඇතුළෙත් ඉන්නවා. රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළෙත් ඉන්නවා. අදටත් ඒක අපිට ඔප්පු වෙලා තියෙනවා. ඒකින්ද විවිධ පළාත් සභාව ඇතුළෙත් ඉන්නවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් අපහසුතාවයට පත් කරන මෙවැනි නිලධාරීන් ඉන්නවා. පැහැදිලිව මේ සම්බන්ධව වෘත්තීය සමිතිය වල නෙවෙයි වැරද්ද තියෙන්නේ. මේවා පෙන්නලා දෙන වෘත්තීය සමිතිය වලට පැහැදිලිව සාකච්ඡාවක් දීලා මේ වැරදි කරන නිලධාරීන් අමාත්‍යාංශ වලින් අයින් කරලා ඉවරලා වෙනත් නිලධාරීන් පත් කරන්න ඕනේ. ඒක තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවා සාධාරණීකරණය වෙන්න ඕනේ. එහෙම නැතුව අදටත් ඒක නිවැරදි වෙලා නැහැ. අද මේ හැමදේම මෙහෙම වෙලා තියෙන්නේ. ප්‍රශ්න විසඳන්න පුළුවන් තැන ප්‍රශ්න විසඳන්නේ නැහැ. ප්‍රශ්න විසඳන්න ඕන තැන ප්‍රශ්න නොවිසඳා පැහැදිලිව ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් තැන අතගගා ඉන්නවා අර වෘත්තීය සංගමයේ අද හෙටම පාරට බස්සන්න පුළුවන්. එහෙන් පාරට බස්සවුවොත් ආණ්ඩුවට තමයි පහර වදින්නේ. ඕක තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තමයි මේ රටේ අද තියෙන්නේ. ඉතින් ඒක බලාපොරොත්තු වෙන ඉන්න නිලධාරී කොට්ටාසයක් මේ රාජ්‍ය තන්ත්‍රය තුල සිටිනවා. ඒකයි. ඒ ඉන්න තාක්කල් අපිටත් එන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් තොර මේ ගමනක් නැහැ කියන එක තමයි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒක ආණ්ඩුව මේවා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි සාකච්ඡා ඉල්ලද්දී සාකච්ඡා ලබා දෙන්න ඕනේ. අඩුම ගානේ ඇමතිතුමාව සාකච්ඡාවක් ලබා දෙන්න ඕනේ. ලේකම්ලා සාකච්ඡා ලබා නොදුන්නා ඇමතිවත් සාකච්ඡාවක් ලබා දෙන්න ඕනේ. පළාත් සභාව මට්ටමේ පළාත් සභාව සාකච්ඡා ලබා දෙන්න ඕනේ. මේ වගේ සාකච්ඡා කරලා හැබැයි එතනින් එහාට නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි ඒවත් දැනුම් දෙනවා ඒවත් ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි එහෙමනම් අපි පැහැදිලිව දන්නන්න ඕනේ මොකද මේවට දඩුවම් දිය යුතු නිලධාරීන් ඉන්නවා නම් පැහැදිලිව ඔය සමාජ සේවා ආයතන වගේ වැඩිහිටි නිවාස බලා ගන්න ඒ ආයතනවල වගේ ගාල් කරලා නිකන් තියන්න ඕන නිලධාරීන්. ඒකයි පැහැදිලිව. ඉතින් ඒකෙන් පැහැදිලිව කියන්නේ ඒ තැන් වලට ගාල් කරන හැරෙන්න වෙන විකල්පයක් නැහැ. පැහැදිලිව රජයේ ඒ වගේ නිලධාරීන් ඉවත් කළ යුතු වෙනවා. නැතුනොත් මේ රාජ්‍ය සේවයේ අපිටත් වෙනවා වෙන විකල්පයක් නැතුව පාට බහැලම මේ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කිරීමේ ව්‍යාපාරයට හැර වෙන විකල්පයක් අපිට නැති වෙනවා. ඒ වගේම තමයි අපේ කාන්තා සමාජිකමන්ට පාසල් වල වැඩ කරන්නේ. විවිධ හිරිහැරයට ලක් වෙන අපිම පෙන්නලා දුන්නා. අපි මේවා පෙන්නලා දුන්නා. සමහර අවස්ථාවලදී දැන් වෛර පළාතේ නම් ගැසට් නිවේදකයන්ම නිකුත් කරා තනියෙන් සේවය කරන කාන්තාවක් කවදාකවත් 1.30න් පස්සේ නැත්තම් තියාගන්න හැකියාවක් නැහැ කියන්නේ. හැබැයි ඒක අපි අරන් අනිත් පළාත් සභාවල අදවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අදටත් අනිත් පළාත් සභාවල අපිට වාර්තා වෙනවා විදුහල්පතිවරුන්ගෙන් හිරිහැර සිද්ධ වෙනවා. සමහර වහගෙන ඉන්නවා. වැටුප් වර්ධක වලට අස්සම් කරන්නේ ඒකට බය, පලි ගැනීම වලට බය. සමහර සෙනසුරාදාත් ගෙන්නගෙන ඉවරලා කාන්තාවන් විවිධ හිරිහැර කරනවා, ලිංගික හිරිහැර කරනවා. ඒ වගේම විවිධ තෘප්තියක් ලබන විදුහල්පතිවරුන් මානසිකත්වයෙන් 100%ම නේ අපි කියන්නේ මේ. 100%ම නෙමෙයි කියන්නේ මේ අපි මේ. අතලොස්සක් පිරිසක් ඉන්නවා විවිධ තෘප්තියක් ලබනවා. ඉතින් ඒක නිසා
සෙනසුරාදා මගෙන් අහනවා කතා කරලා සෙනසුරාදා අපිට වැඩ තියෙන දවසක්ද කියලා අහනවා. සෙනසුරාදා ඉරිදා නිවාඩු දින දෙකක් ගෙන්නන විදුහල්පතිවරු ඉන්නවා. ගෙනල්ලා ඉදා විවිධ තුක්තියක් ලබනා ඉන්නවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව මේ අධ්‍යාපන මාධ්‍යාංශයට දන්නකොම අධ්‍යාපන මාධ්‍යාංශය කරන විකාර වැඩේ තමයි ඊළඟට අර විදුහල්පතිට අරලිපිය යවනවා මේ සම්බන්ධව ඒක කලාපයට හරියන වාර්තාවක් කියවනවා. කලාපෙන් කරන්නේ හොරාගම්මගෙන් පේනහම වගේ අරක ගෙනල්ලා ඉවරලා අර විදුහල්පතිට අරලිප පෙන්නලා ඉවරලා අර විදිහට ඊට පස්සේ අර පැමිණිලි කරපු ඒ සේවිකාවට කලාපෙනුත් තර්ජනය කරනවා විදුහල්පතිත් තර්ජනය කරනවා ඒ ඉස්කෝලින්ටත් නෑ කොහෙන්ටත් නෑ ඊළඟට වෙන ඉස්කෝලේට ගියපුවාම ඊට පස්සේ අන්තිමට කැතනම ගෑවෙන්නේ අර සේවිකාවට. ඒක තමයි අද මෙච්චර කාලයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ කාන්තා සේවිකාවන්ට සිදුවන හිරිහැර අඩත්තේට්ටම් වහාම පාසල් පද්ධතිය ඉවත් කරගන්න ඕනේ. නැත්තම් පාසල් පද්ධතිය තුලින් වහාම අතුගා දාන්න ඕනේ. මේක නොවුනොත් අපිට සිද්ධ වෙනවා කාන්තාවන් එකතු කරගත් අපිට එහෙම වුණොත් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ ලිඛිතව අපිට ඒ දේ ලබා දීලා ජනාධිපති විමර්ශනයක් දක්වා මේක ගෙනියන්න අපිට සිද්ධ වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේවට සාධාරණ වෙන්නේ නැහැ. හැම වෙලේම වෙන්නේ ඉහළ තැන බේරගෙන පහලින් හැම වෙලේම වැරදි පටව ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේකේ අපේ කාන්තා සේවිකාවන්ට වෙන අසාධාරණ කවදාකවත් සාධාරණීකරණය මෙච්චර කල් වෙලා නැහැ කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. එහෙමනම් මම වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේවා තමයි අපිට තියෙන ප්‍රධානතම ගැටලු ටික. ප්‍රධානම තියෙන ගැටලු ටික මේවා. ඒතර මේ පාසල් පද්ධතිය තුළ විද්‍යාපීඨ තුළ ගුරු විද්‍යාලවල විවිධ තාඩන පීඩන වලට හිර වෙලා ඉන්නවා. එතකොට මේ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? මේ සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ සඳහා අපි ගන්න යෝජනා මොනවද? මේ සඳහා අපි ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග වලට දාන අදහස් මොකක්ද? ඉතින් මේවා අපි අද කතා කරලා අද අපි හොඳ අදහස් යෝජනා ටිකක් අරගෙන අපි ඉදිරි ක්‍රියාමාර්ග වලට අපි යමු කියන ඒ ස්ථාවරයේ ඉඳගෙන මම එහෙනම් අදට නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නියතත්වයන් කුළුවේ විතරක් තිබෙන්නේ ඔබ දිස්ත්‍රික්කය තුල නියෝජනය කරන අධ්‍යාපන අනන්තයන කටුදාරීන් වෙතින් තිබෙන ගැටලු හඳුනා ගැනීමත් ඒ ගැටලු හඳුනාගත් ගැටලු සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම. ඒ නිසා ඔබට චෝදනාවක් යම්කිසි යෝජනා කරන්න හැකියාවක් තියෙනවා. තමන්ගේ දිස්ත්‍රික්කය තුළ මේ ආවේනික වූ මෙන්න මේ ගැටලු තියෙනවා. ඒ ගැටලු එක්ක අපි ඉදිරියේදී ගත යුතු පියවර මොකක්ද කියන සම්බන්ධව ඒ නිසා අපි සාමූහිකව මේදී දිස්ත්‍රික් මට්ටමින් තමන්ගේ තුල තමන් අයිති දිස්ත්‍රික්කයේ තුල පවතින ගැටලු සම්බන්ධව යෝජනා සහ ඒවා විසඳා ගැනීම සහ අපි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ඔබෙන් තිබෙන පක්ෂම සහ ඒ විවිධ සැලසුම් පිළිබඳව අදහස් ලබා දෙන්න කියන ඉල්ලීමක් අපි කරන මේ අවස්ථාවේදී ඒ නිසා තමන්ගේ දිස්ත්‍රික්කයේ තුල හඳුනාගත්ත ගැටලු ඒ ගැටලු මොනවාද ඒ ගැටලුත් එක්ක අපි ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒකට ප්‍රකාශ කළා වගේම අධ්‍යාපන අනධ්‍යයන සේවා ජාතික ප්‍රතිපත්තිය තුල මේ සියලු ගැටලු වලට විසඳුම් තිබෙනවා. ඒ විසඳුම් සඳහා අපි යන්නේ කොහොමද? ඒ සඳහා අපි ක්‍රියාත්මක වීර්තිකයේ සෙල්කේ සම්බන්ධව ඔබේ දිස්ත්‍රික්කයේ තුල තියෙන ගැටලු හඳුනාගෙන අපි සාකච්ඡාවක් විදිහට මේක ඉදිරියට යමු කියන ඉල්ලීමක් කරනවා. ඊයේ පෙරේද හදපු මේ ඔබතුමාලා හදපු ව්‍යවස්ථාව තියෙනවනේ මේ අර බඳුකට මේකනේ ඒ බඳුගේ පරිපාටිය අපි හදුවා මේ පාසල් කාර්ය සහායක 3-2-1. ඒතර තුන්වෙනි ශ්‍රේණියේ වැඩ කරන කෙනෙකුට අධ්‍යාපන ලේකම්තුමිය ඒ කියන්නේ අපි සාකච්ඡා කරන විදිහට පන්ති කාමර අතුගත ගෑම අවට සුද්ධ පවිත්‍ර කිරීම උඩ විදුහල්පතිවරයාගේ ඒ තියෙන කොටස කරන්න කියලා දාලා තියෙන එක එයා අදලා තියෙන්නේ ඒකට පටහැනිව අර පාසල් කාර්ය සහායක මේ එක ශ්‍රේණියට අදාළ රාජකාරී ලයිස්තු තමයි දීලා තියෙන්නේ පාසල් කාර්ය සහායක ප්‍රොබේෂන් පීරියඩ් එක. පරිවාසීවත් ඉවර නැති සේවකයන් දීලා තියෙන අන්න ඒක. එතනදී ඒගොල්ලෝ මේ තර්ක කරනවා.
විදුහල්පතිවරයා ළඟ ඉඳගෙන අනිත් අයට ලොකු තර්ක කිරීමක් ඇති කරලා දිනවා ඌව පළාත තුල ඉන්න ඔය පාසල් කාර්ය සහාය කියන තනතුරේ. අනිත් එක දැන් ඒගොල්ලෝ වෙනම ගෲප් එකක් හදාගෙන ඒගොල්ලෝ වෙනම මේ ඌව පළාතේ හිටපු මහඇමතිවරයා තමයි ඔය වැඩි ඔය තනතුරු ටික ලබා දුන්නේ ඌව පළාත තුල වෙනම කොටසක් හදාගෙන ඔය මොණරාගල දිස්ත්‍රික්කයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔය ගෲප්ස් හදාගෙන ඒගොල්ලෝ යනවා වෙන අමුතුම ගමනක්. ඒගොල්ලෝ දැන් දාලා තියෙනවා බණ්ඩාරවල කොටසක් එකතු වෙලා මේ අතුරු තහනම් නියෝගයක් ගන්න යනවා මේ අපේ යූනියන් එකෙන් මේ අර හදපු මේකට. ඒකට දැන් රුපියල් 5000ක මුදලක් එකතු කරගෙන යනවා. රුපියල් 5000ක් එකතු කරන එක්කෙනෙක්ගේ මේ නඩුවට අදාළ මුදල් එක්ස්ට්‍රස් කරගෙන යනවා. ඊළඟ WhatsApp group හදලා තියෙනවා මේ නිත්‍යානුකූල නොවන විදියට. හරිද අපි ඒව දැන් අපි දෙන්න මගේ නියෝජ්‍ය ලේකම්තුමයි මමයි අපි මේව හොයාගෙන යනවා දැන් ඌව පළාත තුල. ඉතින් මේ ඔබතුමා කියනවා වගේ දැන් අපි මේ ලිපි ලේඛන වලින් මේ හුවමාරු වෙච්ච අවුරුදු 5ක් තිස්සේ හුවමාරු කරලා ලිපි ලේඛන වලින් මේක රජයෙන් අපිට උත්තර දෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා වැඩ වර්ජන වල ඉදිරියට වැඩ වර්ජන හරහා මේ ප්‍රශ්න ටික විසඳගන්න. ඒක නිසා මම අපේ ප්‍රධාන ලේකම්තුමාගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා හිටිනවා අපි ඉදිරියේදී මේ කරගෙන ආපු වැඩ කොටස නවත්තලා අලුත් වැඩ කොටසකට අපි ගිහිල්ලා මේ ප්‍රශ්න ටික විසඳගන්න මොනියම් හරි මේ ධනාත්මක විදියට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා ඒ තුලින් අපි මේක විසඳගමු කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා. දැන් අපි කියනවා වැඩ වාර්ජනයකට යන්න අපි සූදානම් වෙමු කියලා. මම නම් එහෙම නෙමෙයි කියන්නේ. අපි දැන් මේ ඔක්කොම තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මේ අපි කියන දේවල් ඉස්කෝලවල වල විදුහල්පතිවරු අහන්නේ නැහැ. ඇත්ත කතාව ඒකනේ. එතකොට අපිට තියෙන ගැටලුව තමයි එක්කෝ ආණ්ඩුකාරතුමාව හම්බ වෙලා සාකච්ඡාවක් කරලා ආණ්ඩුකාරතුමා හරහා සීලම විදුහල්පතිවරු ගෙන්නලා ඇයි ඔයගොල්ලෝ මේව කරන්නේ නැත්තේ? මේකට අදහසක් දෙන්න කියලා ඒ යෝජනාව කරන්නේ. එහෙම කරන්නේ නැත්නම් අපිට තියෙන්නේ ජනාධිපතිතුමා එක්ක සමුග සාකච්ඡාවක් දාලා මේ යෝජනා ටික ඉදිරිපත් කරලා සීල මාණ්ඩුකාරවරු හරහා මේ යෝජනාව විදුහල්පතිවරුන්ට යවන්න. ප්‍රධාන ලේකම්වරුන්ට යවන්න. එතකොට ඒක මොකක් හරි අදහසක් ඒ කියලා මම හිතනවා. වෙන ඒවා තියෙනවද කට්ටිය? ඒ සම්බන්ධව අපේ සීලස් සම්බන්ධය අපි වගේ එක්ක සම්බන්ධව කියන සම්පූර්ණ සමහර වෙලාවට දැන් වෙලා තියෙන තත්ත්වය තමයි ආණ්ඩුකාරතුමා තහන්නේ අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තයේ තියෙන පීඩි නැත්තම් ඒගොල්ලෝ කියන දේවල් තමයි යවන්නේ. එතන තමයි තත්ත්වය වෙලා තියෙන්නේ. දෙගොල්ලෝගේ දේවල් බේර ගන්නවා. දැන් අපි එතකොට කොතනද යන්න ඕනේ කියලා අපි තීරණය කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි එහෙම ගැටලු සාකච්ඡා කරන්නේ අපිට නිකන් දැනෙනවා මේක මේ හැම වෙලාවෙම මගහරිනවා. දේශපාලන අධිකාරියයි නිලධාරියයි එකතු වෙලා ඒ දෙගොල්ලෝ දෙපැත්තට කම්පා දෙනවා. අපි හිර කරලා දාලා ඉන්නවා. මම කියන්නේ සාකච්ඡාවට යන්න එපා කියන එක නෙමෙයි. නමුත් ඉතින් ඔක්කොට දෙයක් අපි මේ ඉන්ටර්නෙට් සාකච්ඡා කරන තීරණයක් තියෙනවා ගන්න ඕනේ. ඒවට මොකද්ද කරන්නේ කියලා. එතකොට මම යන්නම් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කතා කරන්නේ රේකම්තුමාගේ කතාවට සම්බන්ධ ඒවා. මේකෙදි අපි පාසල් කාර්ය සහායක ඒ පස්සේ ඉවර කරන්නේ. ඔව්. පාසල් කාර්ය සහායකලට තියෙන ගැටලුවක් තවත් තමයි මේ ඒගොල්ලන්ට නිසි රාජකාරියක් නැහැ. නිසි රාජකාරියක් නැහැ. ලිස්ට් එක ගහලා තියෙනවා මේ පීඩිඑෆ් එකේ නැත්නම් ප්‍රධාන අධ්‍යාපන දෙපාර්තමේන්තයෙන් ගහලා තියෙනවා. ඊට අමතරව විදුහල්පති දෙනවා එකක්. රාජකාරියයිත්ව. ඒකේ තියෙනවා කරන්න ඕනේ දේවල් නොකරන්න ඕනේ දේවල් ඔක්කොම දාලා තියෙනවා. මේකෙදි මේකට අපි නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. මොකද තමන්ගේ රාජකාරියෙන් විතර මම මේ ළඟදී කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තේ ඒ මහත්තයා මොන එයා ගෙලිම චෝදනා කරනවා. පාසල් කාර්යයන් සහාය කරගෙන ඉන්නේ මොනවද කරන්නේ? ඒගොල්ලෝගේ වැඩේ කරනවා. නෑ. ඇත්තම කතාව අපි තනතුරේ රාජකාරිය තමයි ආවරණය කරන්න ඕනේ. නැත්නම් අපිට නීතියෙන්ම සහායයක් නැහැ. මොකද වෙන වෙන දේවල් වලට තමයි දාලා තියෙන්නේ. විදුහල්පති කියන වෙන රාජකාරියක් කරන්න. හැබැයි තනතුරේ රාජකාරිය දෙන්නේ නැහැ. වෙන දේවල් වලට යදාගෙන තියෙන්නේ. එතකොට මේකට නිසි වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එතකොට ඒ සම්බන්ධව තවත් සිද්ධියක් තමයි අර මම නිකන් මේ අපි සැලසුමක් හදා ගන්න ඕනේ
මේ අපිට සිද්ධ වෙන ගැටලු හිංසන සියලු හිංසන වලට නිසි බලධාරියෙක් අපිට අපක්ෂපාතීව පරීක්ෂණයක් කරලා තීන්දුවක් ගන්න එක. මොකද හැම වෙලාවෙම ඉන්නේ අපිට ඉහළ ඉන්න නිලධාරි. ගුරුවරුන් අතර ගැටලුවක් කියලා ගුරුවරු ගන්නේ ඒගොල්ලෝ පැත්ත. විදුහල් බෙදලා ගන්නේ විදුහල් බෙදලා පැත්ත. හැබැයි කලාපද්‍යක ගන්නේ ඒ පැත්ත. එතන ඉහළ ඉන්න උසස් ඔක්කොම නිලධාරි ගන්නේ ඒ පැත්ත. එහෙම නෙමෙයි. මහා පරිශ්‍රම සේවකයාට ඒ වගේ මේ එයාට සාධාරණ තීන්දුවක් වැරද්දක් වුණා නම් මොකක් හරි ඒ සිද්ධිය හිත වුණා නම් ඒකෙදි විනය පරීක්ෂණය නිසි විනය පරීක්ෂණය අපක්ෂපාතීව. එතකොට අපිටත් තියෙනවානේ කම්ප්ලේන්ට් කරන්න. අපිට අසාධාරණයක් කරලා තියෙනවා නම් අපිට ඒකට මේ පැමිණිලි ගන්න නිලධාරියෙක් ඉන්න ඕනේ. එහෙම ප්‍රම්පේජක් මම තාම දන්නේ නැහැ. දැකලත් නැහැ හරියට ඒක සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගය ගන්න අවශ්‍යයි කියන මතක කරගන්න. මම මෙහෙම කියන්නම්. දැන් ඇත්තටම අපිට දැන් ඔය කිව්ව ප්‍රශ්නවලදී මූලිකයෙන්ම මම දැක්කේ ඔය දැන් ඇත්තටම ඔතන තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි අපි 2013 ඉඳලා දැන් 2013 පළාත් සභා කාර්ය මණ්ඩල වාර්තාවෙන් තමයි පළාත් සභා පාසල් වල තිබ්බ තනතුරු 8ක් ඒකාබද්ධ කරලා පාසල් කාර්ය සහාය කියලා තනතුරක් බහුකාර්ය තනතුරක් හැදුවේ. ඒක පළාත් සභා පාසල් වල තමයි ඔය වැඩේ කරේ. ඉතින් ඒක නිසා දැන් අපිට පළාත් සභාවට ඔක මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි පළාත් සභා අනුකාරතුමාට කතා කරත් අනිත් අයට කතා කරත් කාට කතා කරත් මම ඒකයි කියන්නේ. දැන් කතා කරත් ওই පාසල් කාර්ය සහායකේ යටතේ අර තනතුරු ටික දෙන එක තමයි කට්ටු පුළන් දෙන්න පුළුවන් උපරිම ටික කළා තියෙන්නේ. අනිත් දැන් අපි දැන් මම කිය පළාත් සභාවේ ඌව පළාතේ ඇතුලේ කළා දීලා තියෙනවා. බස්නාහිර කළා දීලා තියෙනවා. දකුණ කළා දීලා තියෙනවා. ওই උපරිම සීමාව. ඉතින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. යන්න පුළුවන් එකම දේ තමයි එහෙනම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අපි අර ජාතික ප්‍රතිපත්තිය අපි හදලා තියෙනවානේ. ඒ ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පත්‍රිකාව හදලා ගියානේ. බොරලැස්ස කමිටුව කියලා තමයි ඒක හැදුවේ. ඒක ගිහිල්ලා තියෙනවානේ. ඉතින් ඒක තමයි අපි ක්‍රියාත්මක කරගන්න උද්ඝෝෂණ කරලා ඉවරලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණ කරලා ඒක ක්‍රියාත්මක කරගන්න බල කරන්න ඕනේ. එතකොට පළාත් සභා 8යි රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්න ටිකට කිත ඉවරයි කියලා ඊට පස්සේ. ඒක තමයි එකම විසඳුම. නැත්තම් කොච්චරත් ඔය ආණ්ඩුකාරතුමාලා එක කතාව ලේකම්වරුත් එක කතාව පළාත් සභාවල බොරු වැඩක් ඕක. නිකන් කාලකයන්ම විතරමයි ඒක. ඒකයි අපි කියන්නේ ඕක නිකන් ඕක කරගන්නේ නැතුව අපි නිකන් පළාත් සභාවට ගිහලා කතා කරනවා. ඒකට යන්න පුළුවන් තැනක් නෑ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව කරපු දෙයකට ඒකට යන්න පුළුවන් කමක් නැහැ. ඒකයි. අපි ඒක කරගන්න ඕන. අපි බල කරන්න ඕනේ. අර දාපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කරගන්න. ඒකයි. ජනාධිපතිතුමාගේ සාකච්ඡාවක් කියලා ජනාධිපතිතුමාට ඒක මෙහෙමයි. සාකච්ඡා කරලා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අපි සාකච්ඡා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා අපිට කොච්චර දුන්නේ වන්නේ ජනාධිපතිතුමාගේ කාර්ය බහුලත්වය ගැන දාලා තමයි යවන්නේ. ඉතින් අපි නැවතත් ලියුමක් දානවා. දැන් අපි මේ වගේ සාකච්ඡාවක් තිබ්බා. අපි සම්මේලනයේ මේ වගේ තීන්දුවක් ගත්තා. ඒ නිසා අපි අහවල් දිනකට පෙර මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දිනවක් පාමුක් දාලා අපි මෙහෙමයි මේ ඔබතුමා හම්බෙන්න එනවා. මේ විදිහට තමයි ඉන්නේ. ඒක අපිට නෑ. එහෙම කරොත් ඒගොල්ලන් අවස්ථාවක් දෙයි අපිට. අවස්ථාවක් දෙන්න පුළුවන් නොදෙන්නත් පුළුවන් ඉතින් නේ. නොදුන්නත් අපි ලෑස්ති වෙනවා. අපි ලෑස්ති වෙනවා. දෙනවා නොදෙනවා කියන එක අපිට අදාළ නෑ. පළාත් මට්ටමේ නියෝජිත ටික එකතු වෙලා ඒක අපි අද තීන්දුව කරමු. අපි මාසයක් ඇතුළත හරි දින 21ක් හරි කල් දීලා අපි දැන් ලබන සතියේ නියම දානවා නම් දින 21ක් කල් දීපුවා මාසයක් තියෙනවනේ අපිට තව. ඒ මාසෙ තුල අපි සංවිධානය වෙන්න ඕන. පැහැදිලිව වෙන විකල්පයක් ඇත්තේ නැහැ. ආණ්ඩුකාරවරුන්ට කතා කරනවා කියලා ආණ්ඩුකාරවරුන්ට යන්න පුළුවන් ගමනක් නැහැ. යන්න පුළුවන් සීමිත දුරයි තියෙන්නේ. එතනින් එහාට යන්න පුළුවන් ගමන් නැහැ. ඒකයි. යෝජනාවක් කරන ලේකම්තුමා අපි කල්පනා කරන සේවා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා දැන් 2016 අපි ඔක දුන්නානේ. එතන අපි පොඩක් හොයලා බලමු. ඊට පස්සේ මොකක්ද මම ඉස්සලම කතා කරන්නේ නෑ ඕක අපි කම්බැදිලා කොයි කරගන්නේ. අපි දෙගොල්ලම කම්බැදිලා කොයි අපි නියෝජිතව කම්බැදිලා අපි කම්බැදිලා විතරක් තියෙන්නේ. අපිත් කරන්නේ මෙතන අර කමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ වැටුප් කොමිසමයි කම්බැදිලා ඉන්නවා වගේ තමයි වෙන්නේ. මම කිව්වේ අපි නියුම් දාලා තියෙනවානේ. නියුම් දාලා තියෙනවා. ඊට පස්සේ වැටුප් කොමිසමට යොමු කරලා තියෙනවා. ඒක තමයි වෙන්නේ නැහැ කියනවා. එහෙමම ඒ දෙගොල්ලන් කම්බැදිලා ඉන්නලා වෙන්නේ. ඉතින් අපි මේකට බලපෑම් කරනවා නම් අපි ඒක නෙවෙයි නේද? ඒකයි දැන් අපි එහෙම කියන්න අපිට මේක කරලා ගන්න එපා වෙනවා තියෙන්නේ. ඉතිගම් දින බලලා අපේ සීමාවල් තියෙනවානේ නේද?
අපේ සීමාවල් තියෙනවා. ඒකින්ද තමයි ඒ සීමාවල් අපිට මේ ඉක්මවල යන මේ අවස්ථාවල් තියෙනවානේ. ඒකනේ අපිට දැන් ලිපි ගනුදෙනු කිරීම සීමාවල් තියෙනවා. ලිපි දාන්න පුළුවන් කීපයක්. ඉතින් එහාට අපිට යන්න බෑනේ. ඒකින්ද තමයි අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ටික අපි අර විදිහට ගත්තොත් මම හිතනවා ඒක ක්‍රියාත්මක කරගන්න එතරම්ම නෑ. එකපාරක් යන්නද දෙපාරක් යන්නද තුන්පාරක් යන්නද එහෙම ගිහිල්ලා වැඩේ කරගන්න වෙන්නේ. නැතුනොත් නම් මේ දේ නම් මේ පළත්ත බවත් එක කොච්චර කතා කරත් දරන්නේ නෑ. ඔය ඩීටේල්ස් ගන්න ඒවා ඔක්කොම අපිට අරකට එක මුළු ඔක්කොම සමස්තය මා සභාවකම අවසරයි මේ මට තියෙන පොඩි ගැටලුවක් මේ පුස්තකාල සේවක රසායනාගාර සේවක වසර 20ක් තිස්සේ මේ කට්ටිය දැන් තනතුරු වල යෙදී ඉන්නවා. පරණ කට්ටිය 2008 ඉස්සෙල්ලා පත්තින් ගත්ත කට්ටිය. එතකොට ඒ කට්ටියට තාම දැන් අපි 2015 ඉස්සෙල්ලා දුන්න රසායනාගාර සහකාර තනතුරු ටික දුන්නා පමණයි. ඒක දුන්නාට පස්සේ තාම ඇමතිවරු ඒක ක්‍රියාත්මක කරලා ඇමතිවරුන්ගේ ඒ එන්න හෙන්චයිලාගේ කට්ටිය බදව ගැනීමට කටයුතු කරන්න ලෑස්ති කරා. ඒකත් අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. එතකොට දැන් මේ සැරේ මේ ආයි ඊළඟට දැන් බදව ගැනීම එකට අපි කටයුතු කරන්න ඕන රසායනාගාර සහකාර ඒ තනතුරු සේවක කට්ටියකින් බදව ගැනීම කටයුතු කරන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශය ඒකට මග අරින්න ඉන්නවා. නිලධාරීන් මග අරිනවා. ඊළඟට 2020ට 2008 ඉස්සෙල්ලා පත්තින් ගත්ත 8 වෙනි ශ්‍රේණිය සමත් අපේ ඉන්නවා කොටසක්. දැන් විස්රාම යාමට ආසන්න කාලයක් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට පරිපාලන අධ්‍යක්ෂින් මත ඒ දැනුම මත අධ්‍යාපනයේ පරිපාලනයේ දැනුම මත පාසල දැනුම මත ඒ කට්ටියට අනිවාර්යයෙන්ම උසස් වීමක් ගේ යුතුයි. අනිවාර්යයෙන්ම බහුකාර්යයේ දැනට මේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සංකල්පයෙන් 8 වෙනි ශ්‍රේණිය සමත් කට්ටියට NEV කෝස් එකක් දීලා ඒගොල්ලෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම පාස් කරලා මේ අපේ කාර්ය මණ්ඩල අස්සට ඇවිල්ලා ඒගොල්ලෝ අපේ පාර්ට් එක දානවා. අපි මේ කෝස් කරලා අපි මෙච්චර කරලා අපේ මෙච්චර මෙහෙමයි අපිට මේ ඔයගොල්ලෝ කියන ඉදිරි වැඩ කරන්න බෑ කියලා නිලධාරීන්ට තර්ජනය කරනවා අනන්තර සේවකයන්ට. මේ අපේ පැරණි අපි බඳවගෙන පරිපාටියක් හදලා කැබිනට් පේපර් එකක් දාලා අනුමත කරලා ඇමතිවරුන්ගේ කැබිනට් එකක් කරලා අපි ඇවිල්ලා තියෙනවා. මේකවා බහුකාර්ය ප්‍රශ්නේ. ඒක ඇත්තටම අපි ඒක පැහැදිලිව ජනාධිපතිතුමාටත් ඒ වගේම තමයි ජනාධිපතිතුමා පත් කරලා ඉන්නවා බහුකාර්ය සම්බන්ධව සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ලේකම්කාරයා ඒවා පළාත් මට්ටමින් පත් කරලා ඉන්නවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි නන්දමාල වරක්කින අධ්‍යක්ෂ කියලා. අපි පැහැදිලිව දන්වලා තියෙනවා නීති කීපයක් මගින්. මේ අධ්‍යාපනයේ කවුරුත් මේ සම්බන්ධ දාන්න කල්පේ ඒ වගේ පළාත් මට්ටමේ සාකච්ඡාවක් තිබ්බා. පළාත් මට්ටමේ සාකච්ඡාවක් තිබ්බා ওই බහුකාර්ය සම්බන්ධව. එතකොට පැහැදිලිව කිව්වේ මේ 8 ශ්‍රේණිය සමත්. 8 ශ්‍රේණිය සමත්ය නැත්නම් 8 ශ්‍රේණියට පහළ අය මේ අධ්‍යාපන පද්ධතියට දාන්න එපා. මොකද 8 ශ්‍රේණිය සමත්ය 2006ට පෙර පත්තින් ගත්තේ අපේ 8 ශ්‍රේණිය සමත්ය ඉන්නවා. ඒකට ඒ කච්චිය ලොකු සාධාරණයක් වෙනවා. මොකද NVQ සහතිකයකින් එහෙම දානවා කියන එක පාසලක හරි ට්‍රේනින් එකක් කියලා දානවා කියන පාසලක මොන ඒක පැහැදිලිව NVQ එකක් දෙන්න බෑ. එහෙනම් පාසලක ඒක පැහැදිලි. එතකොට අපේ අවුරුදු 20 ගානක් 10 කියන අවුරුදු 10ක් 15ක් 8 ශ්‍රේණි සමත්ය ඉන්නවා නම් ඒකට NVQ මොකද දෙන්න ඕනේ එහෙමනම්? ඔව්. ඒකනේ. නේද? මේකේ මාසයකින් NVQ 4 හරි 3 හරි දෙනවා. ඒතකොට අපේ අය කීයක් දෙන්න ඕනේ NVQ එහෙමනම්? ඉතින් ඒකින්ද අපි පැහැදිලිව විරුද්ධයි ඒකට. පැහැදිලිව විරුද්ධයි අපි ඒකට. අපි හැබැයි එක අවස්ථාවක් අපි කිව්වා මුරකරු ප්‍රශ්න විසඳීම සඳහා පමණක්. මුරකරුවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා පමණක්. මොකද ඒ විෂයන් 6යි සම්මාන දෙකක් තියෙන අය ඉන්නවා නම් විතර. 8 ශ්‍රේණිය සමත්ය නෙවෙයි. විෂයන් 6යි සම්මාන දෙකක් ඉන්න අයට විතර මුරකරු තනතුරු ටික තේරෙනවා නම් අපි මේ ඒකට විතරක් විරුද්ධ නැහැ. මුරකරු කියන තනතුරු නාමයෙන් පමණයි. වෙන බහුකාර්ය අරකාර්ය කියන තනතුරු නාමයෙන් විතරක් නැතුව මුරකරු තනතුරු නාමයෙන් විතරක්ම දෙන්න ඕනේ. නෑ බහුකාර්ය කියන මොකක්වත් අතුල් කරන්නේ නැතුව. ඉතින් එහෙම නැතුව අර බහුකාර්ය කියලා දාලා එහෙම මේවා දාලා එහෙම 6යි සම්මාන දෙකක් තියන අයට විතරයි NVQ ඒවා පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මේ තීන ටික අපි එන ඔක්කොම එකටම ගමු. හරිද? ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගැනීම. අංක 1. හරි. ඊළඟට ඒකට වෙනවා ජාතික මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගැනීම. අංක 2. ඊළඟට මුරකරුවන්ගේ අතිකාල දීමනාව සහ මුරකරුවන්ගේ ඉතිරි පැතුම සඳහා විධිමත් ලිපි නිකුත් නොකිරීම. උතුරු මැද පළාතේ
කාන්තා මුරකරු තනතුර සම්බන්ධව කාන්තා පාසල් වල සේවය කරන ලබන කාන්තා සේවිකාවන්ට මේ සිදුවන අඩත්තේත්තක ඒක ලිංගික හිරිහැර එයන් ඒ වගේ බහුකාර්ය අනතුරු පාසල් පද්ධතියට ලබා දීම අත්හිටුවීමට විධිමත් පරිදි ඒ කියන්නේ අපි ඉල්ලගෙන මුරකරු තනතුරු සඳහා පමණක් 6යි 2ක් තියෙන්න ඕනේ. මුරකරු තනතුරු විතරයි දෙන්න පුළුවන්. මුරකරු කියන තනතුරු නාමය විතරමයි. 8 ශ්‍රේණිය සමත් අයට ඉන්වීපු දීලා ඒවා මෙහෙම පුළුවන් කමන්නේ. අපි ඒක පැහැදිලි සඳහන් කරලා තියෙනවා. ඒ තනතුරු විතරයි. ආය තනතුරු නාම වෙනස් කරන එක. ආයේ මේ එතකොට පළාත් සභා වල තියෙන විෂමතාව ඉවත් කරගන්න. අය ගුණ සේවා ගැටලුව මේ පළාත් සභා මට්ටමින් තියෙන ගුණ සේවා මේ ගැටලුව ඉවත් කරගන්න පළාත් සභා අතර එක පළාත් සභාවක දෙලා අනිත් පළාත් සභාවේ දෙන්නේ නැහැ. ඒ විෂමතාවය ගැන අපි සාකච්ඡා කරන්න. එතකොට මේකට අමතරව ආයෙ මොනවද එකතු වෙන්න තියෙනවද? ආයකාරී සම්බන්ධව දෙකක් ඒක එනවා මේ ජාතික අධ්‍යාපන අනුශාසන ප්‍රතිපත්තිය හදනකොට ඩියුටි ලිස්ට් එකත් එක්කම තමයි එන්නේ. ඔක්කොම. ජාතික ප්‍රතිපත්තිය ඒක. ආයෙ මේ තමතරව මොනවද කියනවාද? ජාතික පාසල් වලට ළමයි ඇතුළත් කිරීමේ කප්පාදුව නැවත ලබා ගැනීම. ඒ පළාත් සභා පාසල් වලට ඒක පළාත් සභාව වලත් තියෙනවානේ ජනප්‍රිය පාසල්. ඔව්. ඒතකොට ඒවට මේ ලබා ගැනීම එකක් අනිත් එක. ඒක රාජකාරී ලැයිස්තුව පළාත් මේ ලේකම්ගෙන් බැරිද අධ්‍යාපන ලේකම්තුමියකින් නිකුත් කරන්නේ. ඒක තමයි අපි කියන්නේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය තුල ඒක ඔක්කොම ඇතුළත් කරනවා. ඒකයි ඔක්කොම ටික වාරාන්තර නිවාඩුව ඒක නිවා කරගන්න. වාරාන්තර නිවාඩුව විස්තරද කියන්නේ කියේ වාරාන්තර නිවාඩුව. ඊළඟට මේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය තමයි ඔක්කොම ඇතුළත් වෙන්නේ. පොදු වෙනවනේ. පොදු. ඊට අවතරව නිකන්ස මේ අඩු සුසුකම් තියෙන සේවකයෝ ස්ථිර කර ගැනීම දවස් 15 ඉස්සරගෙන මේ අය ස්ථිර කරලා නැහැ. ඒතකොට ඒ අයගේ සේවය ස්ථිර කර ගැනීම සඳහා කටයුතු කර ගැනීම තමයි ඊළඟ. අපි දේශපාලනය කරලා නැහැ යනවා මේ දේශපාලනඥයෝ කරලා දීපු උපය වැඩවුවා. ඒක නෑ අනියම් ඉන්නවා දකුණු පළාතේ තියෙනවා පළාත් සභාව තුල දකුණු පළාතේ තියෙනවා ආදේශක. ආදේශක සේවක ඉතින් ස්ථිරපත්තිය දීලා තිබ්බා. ඒක ලොකු වැරද්දක්. ආදේශක සේවක ඉතින් ස්ථිරපත්තිය දීලා තිබ්බා දකුණු පළාතේ. ඒ වගේම තමයි මධ්‍යම රජයේ ජාතික පාසල් වල තවම ඉන්න අනියම් සේවකයෝ. එතකොට ඒ සේවකෝයි අනියම් ආදේශක තව සහන ඉන්නවනම් මේ සියලු දෙනාම ස්ථිරත්වය ලබා දෙන්න කියලා අපි ඒකත් මේ ප්‍රශ්න වලට ගන්නවා. සනීපාසල විතර ජාතික පාසල් වල දැන් ඉන්නවා 60 වෙනි කිව්වේ. ස්ථිර කරා. දැන් අවුරුදු 15 සර්විස් ආයේ සේනිකතු සත්‍යයෙන් නියමිත පරිදි ලබා නොදීම. සේනිකතු සත්‍ය. ඒකත් තමයි 2018 පොලිටි කැඳවීමක් කළා. කැබිනට් පේපර් එකක් දාලා ස්ථිර කරනවා කියලා. දැන් මම දන්නවා අමතර ඊමෙල වෙන ගණනාවක් කිව්වා. ඉතල කියලා තියෙනවා ඒගොල්ලෝ කරගෙන යනවා කියලා තමයි කියන්නේ. මේකට අපි ඒකට තමයි බල කරන්න ඕනේ. අනිත් එක තමයි මොළේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රාථමික ශිල්පියෝ නෝන බඳවා ගැනීම පරිපාටිය 2010 අනුමත හරි 2010 අනුමත කරපු එක. මේ වෙනකොට කෙටුම්පතක් සකස් කරලා කියනවා මේ කෙටුම්පත එළියට දෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ හදන්නේ. ඔව් පැහැදිලිව අපි මෙහෙමයි. අපි දැන් මෙහෙමයි. අර කෙටුම්පත වෘත්තීය සම්පූර්ණ දැනුවත් නොකර අනුමත කරගන්න. අපි දැන් මේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය පළාත් සභා 9ටයි ඒකේ අධ්‍යාපන අමාත්‍යාංශයටත් එක තමයි ක්‍රියාත්මක කරන්න මේ හදන්න යෝජනා කරන්නේ. ඒකයි. එතකොට අපි පළාත් සභාවල තියෙන ඔය එකක් බගා ගැනීම පරිපාටියකවත් අදාළ වෙන්නේ නැහැ. දැන් මෙහෙම ප්‍රශ්නයක් කියලා නේද? 2010 අනුමත කරපු එම්එන් කාණ්ඩේ බඳවා ගැනීම පරිපාටිය 2019 වෘත්තීය සමිති සාකච්ඡා කරන්නට දැනුවත් නොකර අනුමත කරගෙන තියෙනවා.
ඒකට සංශෝධන කෙටුම්පත් කරලා අනුමත කරගෙන තව සේවා පොලිසිය සභාවාරා කරගන්නෙත් නැහැ. ඒක ඇදෙන්න යනවා එහෙම. අනිත් පැත්තෙන් දැන් ටිකේ රන් එකේ බදවා ගැනීම පරිපාකේ බදවා ගැනීම කර සංශෝධන හදලා තියෙනවා. ඔය පොඩි පළාත් සභාවේ මත ඉසිරුපාය. ඉසිරුපාය. ඒ හදපු කෙටුම්පත දෙන්නේ නැහැ අපට. ඒගොල්ලෝ දැන් හදනවා මේක දැන් මේ දිනේෂ් කුලකලා එතුමාහාලා කැබිනට් පේපර් එකට දාලා අනුමත කරන්නේ. ඒක අනුමත කළොත් වෙන්නේ නේ ඒකත් තුමා මේකයි. අභ්‍යන්තරයේ ඉන්න සේවකයන්ට උසස් සීමාවක් දෙන්න බැරි වෙනවා දැන්. ඔව් දැන් මෙහෙමයි. අපි ඒක පෙන්නන්නවත් නැහැ. ඒක පෙන්නන්නවත් නම් ඉංග්‍රීසිවලට දීර්ඝකාලීන ලියුමක්දම වව් සංගමයට කෙටුම්පතේ පිටපත දෙන්න කියලා. ඊළඟට දාන්නේ කෙටුම්පත දෙන්නේ නැහැ අපට. තමයි චිත්‍රකලා කියලා දුරක ඉල්ල ගන්න. චිත්‍රකලා දෙන්නේ නැහැ. ආරෝප සහෝදරයන්ට දෙන්නේ නැහැ. මේක තමයි අපි කිව්වේ දැන් මේක අපිට දැන් හැමතැනම මේ කට්ටිය හොරෙන් බදලා ගැනීම පරිපාක හදනේමයි පළාත් සභාවේ හදනේමයි ඔක්කොම හිත තියන්න තමයි මේ අපි එකතු වෙලා මේ වැඩේ කරමු කියන්නේ. ඔක්කොම හිත තියන්න. ඒකයි ජාතික ප්‍රතිපත්තියක් කියන්නේ ඒකයි මේ ඔක්කොම හිත තියන්න. මේ හොරෙන් ගහනේමයි අගෙන් ගහනේමයි අත්ෙන් ගහනේමයි ඒ ඔක්කොම නේ කරන්නේ. ඒකත් අපි නතර කරමු මේ මේකෙන්. ඔක්කොම නතර කරන්න පුළුවන් අපි මේ ටිකටින් එකෙන් කරලා නතර කරමු මේ විදිහට මේ වෙනවා මේවා විෂමතාවය මේවා කියලා ඔක්කොම නතර කරලා මේක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. උඩින් මෙන්න වලට. ඔව් ඒක උඩින් එන්න ඕන වැඩක්. ඒ සඳහා මේක මම හිතනවා මේක ජනාධිපතිතුමා කැමති දෙයක්. ජාතික ප්‍රතිපත්තිය. මට හුඟා මේ ළඟදී කතාවක් කරනකොට කිව්වා මේ ඔක්කොම පළාත් සභාවේ මධ්‍යම රජයේ එකම ප්‍රතිපත්ති කියන්න ඕනේ කියලා. අපේ පළාත් දෙපාර්තමේන්තුවේ මේකට මම මාසෙට වගේ යනවා අපේ හේමන්ත සහෝදරයා දන්නවා මේ තරම් ෆයිල් ගොඩ ගහලා තියෙන උසස්වීම් නොදී. ඒතකොට එකෙන් අර බලපෑම් කරන අය කියලා වද අපි හිත පැන් සිස්ටමයන් දිනන ඒ කීප විතරක් තමයි උසස්වීම් කරගන්නේ. මේක පළාත් අමාත්‍යාංශ ලෙවන්නේ මාස 7-8 විතර ඒ ෆයිල් ගොඩ තාම එහෙම තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි සාකච්ඡාවට කීපයක් කරා. ඔය එක කම්ප්ලේන්ට් එකක් අපිට කවුරුත් ඉවලා තිබෙනවා සාකච්ඡාවට ඇදලා ගන්න. මේ වෙනකොට මම දන්නවා අපි හේමන්ත දන්නවා ඒතකම අපේ මේ නූලේ දිස්ත්‍රික්කේ කලාප පහයකම අපේ ශිල්පී නමනේ තමයි තීරු කාර්යකාරී කරා. මේ ළඟදී තරංග විභාග කියලා කීප දෙනෙක් ගලන් මොන හේතුවකෝ අර අවුරුදු 10-12 ඒ තාන්ත්‍රයේ වැඩ කරපු ඒ කියන්නේ කලාප අධ්‍යක්ෂතුමාලගේ ඉල්ලීම ලේකම්තුමාගේ අවසරයෙන් තමයි ඒ තීරු කාර්ය කරලා තියෙන්නේ. මේ ළඟදී ඒ අපි ඉන්දියාවේ අලුතෙන් පත් කරලා ඒ තනතුරට දාලා දෙනවා. දැන් තරය ඉවත් කරලා සමහරකට ඔහි තියාගෙන ඉන්නවා. එතනට යාලට ලොකු අවශ්‍යයි මොකද ඒ අවුරුදු 12 මේ විදුරු රාජකාරී අවුරුදු කරපයික වලපෙන හමුරංගිට පොත්මලේ 60 ඒ කලාප පාරකටම ගැටලුව තියෙනවා. ඒක ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා. අපි මෙහෙම අපි දැක්කම මේ සාකච්ඡාවට කීපයක් තිබ්බ අනුකාරතුමත් එක්ක තිබ්බ මධ්‍යම පළාතේ ලේකම් එක්ක දෙපාරදකෝ තිබ්බ සාකච්ඡා. ඉතින් අතරම ඔය එකක්වත් අපිට ආවේ නැහැ. කම්ප්ලේන්ට් විදිහට අපිට ඇවිල්ලා තිබ්බනම් ඔය ලිපිගොඩ ගැන කතා කරන් තිබ්බත් ඒ ඉඳ කරගෙන ඉන්නේ කියලා. දැන් පළාත් නවීම ආණ්ඩුකාරවරුන්ට ඒක යන්න ඕනේ. ඒක ආණ්ඩුකාර අපේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයෙක් ඉන්නවා පයිලට් කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ගුවන් හමුදාපතිවරයෙක්. මේ මමත් යුද හමුදාවේ අවුරුදු 18ක් සේවය කරපු නිලධාරියෙක් නේ. ඒක මම පයිලට් කෙනෙක් ඇටියට මේ ඒ ආණ්ඩුකාරවරයෙක් ඇටියට මේ පයිලට් කෙනෙක් නෙමෙයි දැන් ඇවිල්ලා සාමාන්‍ය පරිපාලනයේ අධ්‍යක්ෂින් කියන දක්ෂයෙක් ඇටියට තමයි මේ එතන පත් කරලා දෙන්නේ. නමුත් ආණ්ඩුකාරවරයා කටයුතු කරන්නේ තාම ගුවන් හමුදාවේ ප්‍රතිපත්තියේ. මිනිස්සුන්ගේ ප්‍රශ්නේ යාර තේරෙන්නේ නැහැ. මේ මහජන පක්ෂ තේරෙන්නේ නැහැ. මේ ආයතන සංස්ථාවල් තේරෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් ඔයගේ අනුකාර දුරවලට දාලා දුන්නේ නැහැ. ජනාධිපතිතුමාට තේරුම් ගන්නවා. අපේ පළාත් අට දාලා අපි මේ උද්දෝෂයකට අහලා පළාත් අට දාලා දෙන්නේ. ඒක තමයි මේ ලැස්ති දැන් මේ අද තේ තීන්දුව ගන්න රැස් කරන්නේ. පළාත් අටම පළාත් නවයමය එකතු වෙලා කොළඹට ඇවිල්ලා ওই ප්‍රශ්න ටික ඔක්කොම අරගෙන ওই ප්‍රශ්න ඔක්කොම අරගෙන ඊට පස්සේ අපිට පළාත් මට්ටමේ තව ප්‍රශ්න තියෙනවා නම් අපිට පළාත් මට්ටමේ යන්නේ නැතුව එක තැනකට පළාත් ආණ්ඩුකාරවරු හරි පළාත් වල ප්‍රධාන ලේකම්ලා හරි ගෙනල්ලා මේ ප්‍රශ්න ටික කතා කරන්න අවස්ථාව හදාගන්න පුළුවන් එක තැනකට. එතකොට
එක පළාත්වල එක තීන්දුව තියෙනට යන්නේ පළාත් 9ෙම එකම තීරණයක්. ඒකයි. එකම තීන්දුව. ඔව් එකම තීන්දුවකට යන්නේ. නැත්තම් හැමදාම වෙන්නේ එක පළාත් සභාව කතා කරනකොට එකක් වෙනවා. අනිත් පළාත් සභාවේ තව එකක්. එහෙම නෙවෙන්නේ. ඒකට ප්‍රතිපත්තිය හදන්න නෑ. නැත්තම් ඒකේ වෙන්නේ අපිට මහන්තුරු වරේනේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. නෑ අපිට නෑනේ. ඒකින්ද දැන් ඔව්. ඒකින්ද අපි ඒක දැන් මේ අපි ඉස්සෙල්ලා අපේ මේ වැඩි අපි පොළොද දාගමු. මම කියන්නේ ඒකයි අපි පියවරට අපි උද්ඝෝෂණයක කරන එක අපි සාර්ථක කරගමු. ඒ සාර්ථක කරගන්නකොට අපි ඊළඟට කරන යෝජනාවක් වෙන්න ඕනේ මේ පළාත් සභාවල ප්‍රශ්න විසඳන්න අපිට පළාත්වල ප්‍රධාන ලේකම්වරුයි අධ්‍යාපන ලේකම්වරුයි එක තැනකට ගෙනත් දෙන්න. හරිද? මේවා කතා කරන්න ඕනේ. කියන්නේ අපිට එක මේසෙක තියලා එක තැනක කියලා කතා කරමු අපි මේවා. හරි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානම නිලධාරියෙක් එක්ක ජනාධිපති ලේකම් හරි තියලා. ඔව්. එතකොට හරි. මුළු රටේම රාශිය විසිරෙනවා නේද? පස්සේ එතන එක තැනක විශ්ලේෂණය කරනවා. සියලුම පොදු කර්මයක එකතු කරනවා. ඒක තමයි කියන්නේ. තුමාව හම්බෙන්න. ඒක තමයි යන්නේ. හම්බෙලා කතා කරලා එයා කරා තමයි කියන්නේ මේ පළාත් නම්බරෙම එකතු කරලා අපිට සාකච්ඡාවක් ලබා දෙන්න. ඒක තමයි කරන්නේ. ඒ තුල තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඒක තමයි මේ පුරපුරා කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒක පොඩක් තේරුම් ගන්න. ආය අහන්න ඕනේ නැහැ. ආය අහන්න එපා. ආය අහන්න එපා. ඒක තමයි කියන්නේ. එතකොට අපි මේ ආයත කියනවා දැන් හම්බගත්තියට දැන් පළාත් සභාවේ බදා ගැනීම තරම් රසායනාගාර සමහර අර දැන් අපිට ඒගොල්ලෝනි බදා ගැනීම කරන්නේ ඒක මෙතනට යන්න නැතුව එතනින්ම විසිර ගන්න පුළුවන්. ඒක අපි එතන බල ගන්න. මොකද අපේ ඒ රසායනාගාර ඒකත් මේ ඉලක්කයක් තමයි. ඒක මම කිව්වේ. ඔව් දැන් ඒකත් ඉලක්කයක් තමයි. ඒගොල්ලෝ දැන් ඒ පළාත් සභාවෙම තමයි පත් වෙන්නේ කරන්නේ. එතකොට එයාලා ජීවිත කරන්න පුළුවන් නේද? මොනවා කරන්නත් ඔය පළවෙනිම දේ දැන් මේ කිරීම තමයි කරන්නේ. මේක කරන්න ඔය ඔය ඔක්කොම ගොනු කරලා තියෙන දැන් ඔව් ජාතික ප්‍රතිපත්තිය ඇති කරගන්න. ඔක්කොම ගොනු කරලා තියෙන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා අපි අර ටික සංවිධානයේ ඒකටම කරගන්න එක තමයි. ඔව් මෙහෙමයි අපි ඒක පොඩ්ඩක් දැනගන්න ඕනේ. පොඩ්ඩක් අහලා නිසල් දෙන්නකෝ. පොඩ්ඩක් නිසල් දෙන්න. අපි දැනගන්න ඕනේ 6 2004 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ සියලු බඳා ගැනීම. ඕනම තනතුරකට. තුන්වෙනි ශ්‍රේණියෙන් බඳා ගැනීම කරා. ආරම්භක වැටුපේ පැහැදිලිව කියන්නේ තුන්වෙනි ශ්‍රේණියෙන් බඳා ගැනීම කරා. එතකොට වැටුප ආරම්භක වැටුපේ තුන්වෙනි ශ්‍රේණිය. ඒකේ ආරම්භක වැටුපේ දින බඳව ගන්නේ මොන තනතුරේ වුණා. ඉතින් ඒකින්ද ඒකට අපිට මොකක්වත් තර්ක කරන්න බෑ මොන තනතුරේ ගත්තා ආරම්භක ඒ කියන්නේ අලුතෙන් ගන්න තනතුර. තුන්වෙනි ශ්‍රේණිය පටන් ගන්න. ඒකට අපි මොන තර්කයක් කරන්නේ? ඒක සම්පූර්ණ හැදුවොත් නේ. නමුත් ඒක නේද අපේ මුදුමද බලද්දි විතරනේ ඔය ගැටලු දෙකේ තියෙන්නේ. එහෙනම් මගේ තාන්තා මොකක්වත් දැන් ඉස්සලා කතා කරන්නේ රසායනකාරකේ ඒක අපි කර්මනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මනුමත නොකරපු තනතුරක් නේ. ඒකටත් එක්ක තමයි අපි මේ දේ කරන්නේ. ඒක පළාත් සභාව විසඳන්නේ නැත්නම් ඒක පළාත් සභාව විසඳන්නේ නැත්නම් අපි මේ කොළඹට යන්න කට්ටිය රැත් කරන්න කිව්වේ මේ ප්‍රශ්න ඔක්කොම අරගෙන. ඒක නේද? එක ප්‍රශ්නයක් විතරනේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ අපිට. අපි පළාත් සභාව එක ආණ්ඩුකාරවරුත් එක්ක කතා කරා. ප්‍රධාන ලේකම්වරුත් එක්ක කතා කරා. ඒවා විසඳෙන්නේ නැති නිසා තමයි අපි ජනාධිපතිතුමා හම්බෙන්න යන්නේ. ඒකයි. අපි නියෝජිතව දැන් තේරුම් ගන්න ඕන. ඔන්න පහත් ඉස්සේ කතා කරපු නිසා තමයි අපි මේ ජනාධිපතිතුමා හම්බෙන්න යන්නේ කියන එක අපි නියෝජිතව දැන් තේරුම් ගන්න ඕන. නැවත අපි මේකමයි කතා කරන්න එපා. දැන් අපි කිව්වනේ. ඒකයි මේ ප්‍රශ්න ටික ඔක්කොම අරගෙන යන්නේ ඒකයි. ඒකතුමා මේ අපේ මේ ඉන්න මේ ආදින සේවකම් මේ නිලධාරීන්ට ඔව් අපි මේ තර්ක කරලා 1999 ඉඳන් මේක පිටෝගෙන සෑහෙන මෙහෙවරක් ඉස්සරහට දැන් ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ කොච්චර කරත් අපේ මේ මිනිස්සුන්ට මේ සෑහෙනපත් වෙන්නේ නැහැ ඒක එහෙම තමයි. රුපියල් 50 කැපෙන එක ගැන කියනවා. ඊට පස්සේ අපි කෑ ගහලා මොනවා නිලධාරීත් එක්ක කතා කරලා උත්ම කෑ ගහලා මේ මොවල් එකක් ඉමාරන් දෙන්නට පස්සේ අපි දැන් ඉන්නවා මේ තනිපාරසක පාරකම් කරු ඒ තම්තුරු වල ඉන්නවා. වතුකම් කරු වල ඉන්නවා යන. ඒ තනතුර එයා ඊටු තනතුරට වඩා පුස්තකාල දේව කරන් දුන්නාට පස්සේ මෙයා අපේ අනධ්‍යයන සේවක සංගමයෙන් අයින් වෙලා වෙනත් සංගමයක් හදනවා
පුස්තකාල දේව සංගමය කියලා. ඒවට මොකද මේ මෙයා දන්නේ නැහැ මේ පුස්තකාල දේව සංගමය කියන්නේ අහත් වෙන කියලා. පුස්තකාලය කියන්නේ අහත් වෙන. කල්පනා කරන සහකාර විදාගෙන දාගෙන ඉහළ දාගෙන හර අනිත් ඒ කල්පනා කරන රාජ කල්පනා කරන කට අහත් වෙන. දැන් මේ මිනිස්සු හිතන්නේ මේ පුස්තකාල වලට ගියාම විදාගෙන තියෙන මේ විදුහල්පතිගේ තිහා ලොකු අධ්‍යක්ෂ තන්ත්‍රයක් කියලා. අපේ මිනිස්සු කියන දුර්වලකම ඕකයි. මේක හරි ප්‍රශ්නයක් කියලා දෙන්නේ. ඊට පස්සේ රසායනාගාර සේවකයෙක් කාට ඒක දුන්නාම රසායනාගාර සහකාර දුන්නා. රසායනාගාර සහකාර මම දැන් සහකාරනේ. දැන් අමාත්‍යාංශ සහකාර වගේ පාඩම්. ඒවා අමාත්‍යාංශ සහකාර මුඛ්‍ය සංගම් මේ වගේ රටවල වලට මේ මිනිස්සු මෝඩ මිනිස්සුත් ඉන්නවා. ඒකට අපි ඉදිරියේදී දාන්න. ඒකනේ අනත් වෙන කට්ටියගේ මුස්තේ අපේ කිව්වලා විදුහල්පතිගේ ගියේ. කොල්ප කියනවා. ඒ වගේ හරි ලැජ්ජයි. මේ ලැජ්ජයි තමයි. දැන් සුද්දෝ කියන ප්‍රතිපත්තිය උන් ටොපියක් ගාව ටොපි කොලේ නාක් කොට දා ගන්නවා. අපේ උන් ටොපි කොලේ වීසි කරනවා. බෝතලේ බ්ලොක් එක වීසි කරනවා. ඩස්බින් එකට දාන්න උන්ගේ එහෙම ප්‍රතිපත්තිය. අපේ උන්ගේ ඒ ප්‍රතිපත්තිය නෑ. ඒකනේ අපේ සිංහලයේ තියෙන බලුගතිය තියෙන කොච්චර කරත් වැඩ නෑ. අර කපන් දේව ඔක්කොම ගඟට තමයි ඉන්නේ. අහිල ගන්නත් බෑ හිත බලන්න. සංගම් නම් දින උගල. ප්‍රශ්න තියෙනවා අර උතිය කන ගැන හිතෙන්න තියෙනවා. ඊට වඩා රක්කු කරනවා. කාසිකු කරනවා. बोलना नहीं ना वो टिकट बोलो यम यम ये वाटे एक देवाल අපේ යෝජනා ටික මේ කරගෙන මුතර පස් කතා කරන්නේ නෑ නෑ මම කියන්නේ අපේ මිනිස්සුන් දුරවලා මේ දැන් මේ මුසන්තින් ඒකත් එක ප්‍රශ්නයක් හොනේ එහෙමයි ඕවෙන් තමයි Facebook එකේ ඔය එකේ මේක අරග කරන්නේ මේ කරන්නේ නැහැ කියන්නේ මොකද කරලා ඉවරයි මේවා දැන් වෙලා තියෙන වැඩේ දැන් ඇත්තටම මේ දැන් අපි ප්‍රාථමික ශ්‍රේණිය ගත්තොත් කලින් කතා කරපු දේ තමයි සුරු සේවකයෝ කියලා ඇත්තටම 99 වෙනකොට තිබ්බ දේවල් කට්ටිය දැනුවත් නැහැ ඇත්තටම සුළු සේවකයෝ කියලා තමයි ඉස්කෝලේ අස්සල් ලේඛනයේ තිබ්බේ සුළු සේවක අස්සල් ලේඛනය කියලා තමයි තිබ්බේ ඉතින් කවුරුත් ගණන් ගන්නේ නැහැ එතකොට පොතෙන් දිගක් ගණන් ගන්නේ නැහැ නිලධාරීත් ළඟින් ගියත් දොර වහලා ඉතින් ඈතෙන් ඉලා තමයි කතා කරන්නේ ඔළුව පාත් කරලා කොන්ද පාත් කරලා ඔළුව කහලා තමයි ඉතින් කතා කරන්නේ එහෙම වපුවාම තිබ්බේ අපතත් ඒකයි. ඉතින් එහෙම තත්ත්වයක් තිබ්බ හත් එක තමයි අපි 99 මේ හත්තේ ගොඩ ගන්න ඕනින්න තමයි මේ සංගමේ හැදුවේ. එතකොට මේ සංගම් හදනවා කියලා සංගමයක් හදනකොටවත් සංගම් මේ පන්න ගහන කාලේ. මේ ඒතර කොහොම හරි මේ වැටුප් ඇවිදලා මේ මට එකෙන් වැටුප් හම්බුනේ නැහැ කාලේ. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තමයි ඒ කාලේ මේක ගොඩ ගත්තේ. එතකොට ඒ කාලේ දාන්නේ නැහැ. එතකොට අපි 2021 2007 මට මතක විදියට පළවෙනි උද්ඝෝෂණ ව්‍යාපාරයේ තිබ්බේ අනියම්ම ස්ථිර කරන්න කියලා. උද්ඝෝෂණ ව්‍යාපාර කීපයක් තියලා අමාත්‍යාංශය ඇතුළට කඩාගෙන ගියා. ඒකෙන් තමයි අපි අප්පෙලා ඊට පස්සේ. හරි. ඊට පස්සේ අප්පෙලා ඇවිල්ලා ඊළඟට කොට ගියේ. ඒකයි. ඉතින් ඒකෙන් තමයි කොහොම හරි මේ වෙලාව ඇවිල්ලා ඊට පස්සේ ඔක්කොම මේ වෙලාව හැම පාතෙම ව්‍යාප්ත වෙලා මේ වෙලාව ඊට පස්සේ හරියටම මේ ඉන්නේ මන් කිව්වොයි අතීතයේ තිබ්බේ සත්‍ය තාමත්ම කිසිම පිළිගැනීමක් නැහැ. ඊට පස්සේ තමයි හොඳම පිළිගැනීම තත්යකට අද වුණත් මේ තනතුරු වලට පොරකන සත්‍යයට පත් කරලා තියෙන කවුරු හින්දාද කියන එක ඒ කට්ටියවත් දන්නේ නැහැ. මේ සංගමෙ හින්දා තමයි මේ තනතුරු දෙන්න පොරකන්නේ. අද මේ තනතුරු ඇති කරන්නේ. ඒකයි ඔක්කොම හේතුව ඒකයි. අද දැන් සුළු සේව කියලා පොතක් නැහැ ඉස්කෝලේ දාන්න හේතුව. ඒක තමයි ඒක අයින් කරලා අපිට ආසා කම්කර දිනවල අපිට බලකලා කියන්නේ මේ අයින් කර සේවා සහායක අද බලන්න අද අධිකට එක්ස්පෝසර්ස් එක මේව කරගෙන ඉස්සරේම බෑ දුන්නා නැහැ දෙන්නේ නැහැ ඒක ඉස්සර නෑ ඉස්සර පිළිපෙන් නගගෙන ඉන්නවා පාඩිය අතේ මේක එහෙම ඉන්න බෑනේ ඉතින් ඉස්සර තත්ත්වෙක් දන්නේ නැති අය තමයි උඩින් දෙන්නේ මේවා කරන්නේ ඔව් ඒ ඉස්සර තත්ත්වෙ දන්නේ මොකක්ද කියලා ඉතින් අපි ඇත්ත තත්ත්වෙ තේරුම් ගන්න ඕනේ ඉස්සර තත්ත්වෙ දන්නේ අපි විතරයි ඒකින්ද ඒක පරණ හිතපත් දන්නවා ඈ පරණයි විතරයි පරණයි දන්නේ අලුත් අය දන්නේ නැහැ ඒක රේල් ස්ටේෂන් වලත් එක්ක නිදාගෙන බස් වලට නිදාගෙන පන්සල් වල නිදාගෙන මාස ගණන් පරිපාටි හදලා ඔය අද උසස් සීන් වල ජාතික පාසල් වල කට්ටිය නිකන් නෙවෙයි යන්නේ ඈ පාසල් කම්පැනි එකේ යන්නේ මේගොල්ලෝ ඔන්න කරපු දෙයක් නෑ අරවා කියම ඒවා නෑ මොනවද කරේ 50 කපා ගන්න එක විතරයි
ඒ වගේ ගහ ඉතින් ඉන්නව කෝපයක් නැත්නම් එයා කියනවා. ඉතින් අපි නිහඬව ඉන්නවා. ඉතින් අපිට ගත්ත දෙයක් නැහැ නේ. දැන් ඔන්න අපේ සංගමේ සමාජිකව සමහර කට්ටිය අයින් වෙලා යනවා. අයින් වෙලා යනකොට එක්කෙනෙක් දෙන්නෙක් කරා අයින් වෙලා යනකොට මම නම් දෙනවා අයින් වෙලා යන්න. අය බැඳෙන්න බෑනේ. අයින් වෙලා යන්න දෙනවා. හැබැයි ගිහිල්ලා මොන හරි දෙයක් ගන්න පුළුවන් නම් අපිට ගියට කමන්නේ නැහැ අයින් වෙලා. ඇයි දෙයක්වත් නැහැ. ගත්ත දෙයක්වත් නැහැ මොනවත් නැහැ. අන්න දැන් අපි යදෙනා මිටි පිටින් ඇවිල්ලා තියෙනවා. අවුවක් ගන්න. දැන් කියන 100 ගණක් කෙල්ලින්න 100 දැන් ඔක්කොම මේ සංගමේ ආරම්භ කරපු දවසේ ඉඳලම අයින් වෙච්ච කට්ටිය ඉන්නවා 100 ගණන් දෙකෝද ඒ 100 ගණන් කිව්වේ අය අපි අතේ නැවිදින්න කවුරුත් ගන්නෙ නෑ අපි ඉතින් ඒකින්ද අපේ ප්‍රතිපත්තිය දාගෙන මේ ඉන්නවද නේද මේ අර සම්පූර්ණාම සම්බන්ධයෙන් පිළිවන් මම ඒක නැවත කතා කරන්න යන්නේ ඒක කතා කරපු නිසා ඊළඟට තියෙනවා මේ අලුතෙන් වාර්තා වෙලා තියෙනවා මේ විභාග රාජකාරී කිරීමේදී විභාග රාජකාරී කිරීමේදී ඒව ගෙවන ගාස්තුව ගිය අවසරට සාපේක්ෂව මේ මට අඩු කරලා තියෙනවා ඒකම තුවා විභාග රාජකාරී අපි ඉල්ලීමක් කළා මේ අනාදර සේවකයන්ට විභාග රාජකාරී සම්බන්ධ බදා ගන්න කියලා කිව්වනේ දැන් ඒක බදා ගැනීමේදී අපි සාර්ථකත්වයක් තියෙනවා නමුත් ගිය අවසරට සාපේක්ෂව මේ වසරේ ගෙවීමේදී ගෙවීම අඩු කරලා තියෙනවා එයා මට වාර්තා කරලා දෙන අපස්ස කලාපයේ කෙනෙක් මේ ඒක අඩු කරලා 1200ක් වගේ ලිපි මේ බං 900 ගන්න වගේ අඩු කරලා තියෙනවා. ඒ වගේ තමත් ශාලාධිපතිතුමා යම් කිසි වංචාවක් කරනවා. මේ විභාග ශාලා සේවක යොදාගත්තට පස්සේ එයාට කියමු තව වෙනත් අතුරු තව යම් වැඩ කොටස් තියෙනවා චිත්‍රකාමයේ සකසා ගැනීම සහ මේ වීඩියෝ වැඩ කොටස් ඒවත් කරගෙන ඒ චිත්‍රකාමයේ සකසනටත් වෙනම ගාණක් ගෙවනවා. නමුත් ඒකත් අර ශාලා සේවකට කියලා දිනදා කියන ගාස්තුවට ඒක කවර් කරලා අර ගාන මේ විභාග ශාලාධිපති වංචා කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සමහර තැන් වලින් වාර්තා වෙලා තියෙන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ඒකත් තමයි තවදුරටත් තියෙනවා. අයින් සම්බන්ධව මම කතා කරලා ඉන්නවා ඊළඟට තව තියෙනවා මේ රාජකාරී වේස්තුව සම්බන්ධයෙන් හරියාකාරව අපි කලාපාරහා විද්‍යාපතිවරුන්ට ඒක යවන්න වෙන සමහර මේ පාසල් වලට පළාතේ මේ රාජකාරී වේස්තු නැහැ හුඟක් තැන් වල. ඒක අපි ඉල්ලීමක් කරනවා කලාපවලින් මේ විද්‍යාපතිවරුන්ට යවන්න ඕනේ කියලා. මොකද නැත්තම් වෙන වෙන වැඩ රාජකාරී පවරන්නේ මේ කරන්න බැරි දේවල් පවරන්නේ රාජකාරී වේස්තුව හරියට අනුමත වෙච්ච එකක් විද්‍යාපතිතුමා ළඟ විෂයාකාරව නැති නිසා. ඊළඟට තව කාරණාවක් කතා තියෙනවා මේ අපරසෙන් මට එක්කෙනෙක් මේ මොකද මේ ලේකම් මේ සම්මේලනයට එවලාදී මේ අර බහුකාර්ය සම්බන්ධයෙන් දැන් අපි සාමාන්‍යයෙන් අපේ සේවකයේ මේ අනධ්‍යයන සේවකයෙක් විදිහට තමයි හැමදාම බදවකක් දවල්වල විශ්‍රාම යන කම ඉන්නේ. නමුත් දැන් බහුකාර්ය මේ සේවකයන් බදවා ගැනීමේදී එයාට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ලියුම ගහනවලු බහුකාර්ය සංවර්ධන නිලධාරී කියලා. බහුකාර්ය සංවර්ධන නිලධාරී කියලා ගැනීමේදී අපිට ඒක මේ අපි අනධ්‍යයන සේවකයන්ට ගැටලුවක් වෙලා තියෙනවා. අපි හැමදාම අනධ්‍යයන නමුත් අර කට්ටිය නිලධාරීන් වෙලා ඉන්නේ. ඒකට ඒ ලිමේ මේ තියෙන ඒ නමත් ප්‍රයෝජනයට අරගෙන අපි අයට උපදෙස් දෙන තත්ත්වයට සහ අපි කියන කර්ම කාරණා මේ නොපිළිගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ වගේම තව කාරණයක් තියෙනවා. මේ උසස්වීම් සම්බන්ධයෙන් දැන් බහුකාර්මික සංවර්ධන කට්ටියට සාමාන්‍යයෙන් NVQ සහතිකයක් දීලා අට පාස් කට්ටියට දීලා මේ යම් වෘත්ති මට්ටමක් හදලා දෙනවා. නමුත් අපිට මේ හැමදාම අනධ්‍යයන තත්ත්වයේ ඉන්නේ නැතුව යම්කිසි වෘත්ති මට්ටමක් හදාගන්න අපිට යම්කිසි පුහුණුවක් දීලා ඒ අධ්‍යාපන මට්ටමක පුහුණුවක් දීලා විභාගයක් කියලා ගන්න. මේ සුදුසුකම් පරීක්ෂා කරලා මේ සම්පූර්ණ උසස් වීමක් තත්ත්වයට යන්න අපි සාකච්ඡා කරන්න ඕනේ කියන අදහස මගේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් මට මේ පාසලේ සේවක කෙනෙක් ලියුම් 3ක් කියවලද මම අර මේ හතත් කියවලා ඇති. ඊළඟට දැන් අවුරුදු 15 20 සේවක කරන කට්ටියට මේ උසස් වීම නැති කතන්දරේ තමයි ඒ අඳවනාව තමයි කියන්නේ. ඊළඟ කාරණා තියෙනවා උසස්වීම ප්‍රවේදයක් ඉල්ලලා තියෙනවා විභාග රාජකාරී සම්බන්ධයෙන් මම දැනුවත් කරා. රාජකාරී ස්ථිති සම්බන්ධයෙන් දැනුවත් කරා. ඔන්න කාරණා ටික තමයි නිකන්තුම දැන් වාර්තා වෙන්නේ. එයාගේ පුතා හෝ වෙනත් කෙනෙක් යොදවලා අර සෝමිසිරි කියපු කතන්දරට එනවා. නමුත් නියමිත මේක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අයින් කරගන්න විභාගම සාර්ථකමානේ කලාපාධ්‍යක්ෂරු මේක වහනවා. විද්‍යාපතිතුමා කරගන්නේ මේක වහනවා අර ඉස්කෝලේ හදවල හැබැයි ඒක විද්‍යාපතිතුමා නිදහස් කරනවා. එයා කියනවා කලාපාධ්‍යක්ෂරු කිව්වා මේ අපිට තියාගන්න කියලා වැඩ තියන අය ඔයගොල්ලෝ නැට්සේකට කරනවා කිව්වා. ඒ නිසා ඔයගොල්ලෝ නිදහස් කරන්න බෑ කියනවා. මේ ප්‍රශ්නේ දෙන උත්තර මැද පළාතයට අපිට පැමිණෙන්න කරලා දෙනවා. ඒ කියන්නේ මොනවා සම්බන්ධ කිව්වේ? විභාග රාජකාරිය.
හරි මෙහෙමයි. දැන් අපි සංගමේ SP එකේ දැම්ම පැහැදිලිවම විභාග ඩියුටි පටන් ගන්නත් කලින්ම දැම්ම අපි විභාග කොමසාරිස්ටත් අපි විභාගවලදී අපේ ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයෝ ඉන්නවා විභාග ශාලා සහායක කටයුතු වලට ප්‍රාථමික සේවකයෝ ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයෝ ඉන්නවා 30000කට වැඩි සේවක පිරිසක් ඉන්නවා ඒකෙන් 5000ක් විතරයි විභාග රාජකාරී වලට අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙම නැතුව විදුහල්පතිගේ එක්කෝ ගෙදර වැඩ කරන කෙනෙක් ගන්නවා නැත්නම් එක්කෝ වෙනත් කෙනෙක් ගන්නවා නැත්නම් තමන්ගේ පුතා හරි දුව හරි එක්කරන් යනවා ඉස්කෝලේ යන ළමයෙක් හරි එක්කරන් ඇවිල්ලා ඒ දීමනාව අරගෙන නිකන් ඉන්න අසං කරලා. ඉතින් ඒක නිසා මේක ජාතික විභාගයේදී කරන ඒ දරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මොකද ඒක ඒ විභාග කාර්ය මණ්ඩල වලට රජයේ දැන් ශාලාධිපති උනම් විදුහල්පතිවරයෙක් ගන්නවා නම් නිරීක්ෂණ කටයුතු වලට ගුරු ගන්නවා නම් ඒ ශාලා සේවකට මේ ප්‍රාථමික ශ්‍රේණිය අපේ ස්ථිර සේවකෙක් ගන්න බෑ. ඒක අපි පැහැදිලිව දැන්නවා. ඒක විභාග කොමසාරිස්වරයා ඊට කලින් දන්නලා තිබ්බා අනිවාර්යයෙන්ම මේ අපේ පාසල් වල ස්ථිර සේවකෙක් ගන්න කියලා. ඒ තවදුරටත් ශාලාධිපතිවරු ඒක නොසලකා හැරලා මේ විදිහට විභාග රාජකාරී කටයුතු සඳහා පිටස්තරය අරන් තියනවා නම් අපිට පැමිණිලි කරන්න කියලා අපි සංගමයේ Facebook එකේ දාලා තිබ්බා. හැබැයි අපිට ලිඛිත පැමිණිලි එකක්වත් ඇවිල්ලා තිබෙන්නේ අද කියනකම් අපිට එහෙම තිබ්බනම් අපේ විභාග දෙපාර්තමේන්තුවට දන්නවට තිබ්බා මේ විභාග මධ්‍යස්ථානත් එක්ක දන්නවනම් හැබැයි අපි කොහොමත් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරා සමීක්ෂණයක් කරන්න සියලුම විභාග මේ මධ්‍යස්ථානවල රාජ්‍ය සේවකයෝ අරන් තියන්නේ මොන විභාග මධ්‍යස්ථානවලද රාජ්‍ය සේවකයෝ නොගන්න විභාග මධ්‍යස්ථාන මොනවද කියලා අපි තොරතුරු දැනගන්න පනතේ විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මේ විභාග මධ්‍යස්ථාන සම්බන්ධව ඒගොල්ලෝ අපි අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව. හැබැයි අපේ අය දැනගෙනත් එහෙම අපිට පැමිණිලි කරපු නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැනගෙන පැමිණිලි කරලා නැත්නම්. ගුරුවරුන්ට ගෙවනවා. විදුහල්පතිවරුන්ට ගෙවනවා. අති දුෂ්කර දීමනාමයි දුෂ්කර දීමනාමයි. දැන් අපි මේක කාලයක් තිස්සේ ඉන්නවානේ. දුෂ්කර දීමනාම. එතකොට අනන්තින සේවකයන්ට කියවන්නේ ස්ථිර සේවකයන්ට. එතකොට කියන අනන්තින සේවකයෝ යන්නේ පාසල ළඟ තැනක් දීලා තියෙන්නේ. එහෙම දීලා නැහැ. අපි කියනවා නේද? ගෙදර ළඟ ඉස්කෝලේ දෙන්න කියලා. ඒතකොට එහෙම දීලත් නැහැ. දැන් අපි මේකත් එක සටන් ව්‍යාපාරයක් වෙන අපි දුෂ්කර දීමන ලබා ගැනීම ගුරුවරුන්ටත් දෙවනවා නම් අනන්තින සේවකයන්ට දුෂ්කර සහ අති දුෂ්කර දීම අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. මේකත් අපි පෙන්නන දෙන්න ඕනේ එක කරුණක් වෙනවා අනිවාර්යයෙන්. අර බහුභාර්ය ප්‍රශ්න නම් අපි ඒක පැහැදිලිව කතා කරලා බහුභාර්ය ප්‍රශ්නේ අය රාජකාරී ලැයිස්තු සම්බන්ධව අපි දැන්ට තියෙන රාජකාරී ලැයිස්තු සම්බන්ධව අපි දකුණු පළාත එක දැක්වත් කරන්න නැවත කටයුතු යොදන්න. ඒක ඒක තමයි මේකෙදි දැනට මෙහෙම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගන්නකම්. විතර ඔය කියන ප්‍රශ්නේ ඒකයි. මේ ඒකම දැන් මේ ඔය රාජකාරිය තුල නැස්තිරත් එක්ක තනතුරුනාම වෙනස් වීම පළාත්වලට තාම අදාළ වෙලා නැහැ නේ. නෑ දැනට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ඩිපිටිස්ට්‍රියක් ගහලා තියෙනවානේ. ඒක අපි දැනට ක්‍රියාත්මක කරන්න කියලා දැනට යන්නම් මේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකම්. විතර දැනට ගහලා තියෙනවා මේ පළාතේ. වෙන තනතුරු. ඒකයි. මම වෙනස් වුණා තාම හරියට මේ ක්‍රියාත්මක වුණේ නැහැ. වෙන යෝජනා අදහස් තියෙනවා. අපි යෝජනා අදහස් වලින් පස්සේ අපේ ඊළඟට ඒවා කතා කරන වෙන ඒවා තියෙනවා. තනතුරුනාම වෙනස් වුණාට ඒක අදාළ කලාප සබ්ජෙක්ට් ක්ලාස්ලා ඒක හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. මෙහෙමයි මම කිව්වේ ඒකයි. දැන් ඔව් මෙහෙමයි ඒක පොඩක් අපි තේරුම් ගන්න ඕනේ. දැන් තනතුරු නාම කියන ඒවා අපි දැන් අතට දැන් මධ්‍යම පළාතේ නම් මධ්‍යම පළාතේ ගත්තොත් දැන් මධ්‍යම පළාතේ දැන් අය පාසල් කාර්ය සහායක වෙලා නැහැ තියෙන්නේ. මධ්‍යම පළාතේ නේ. මධ්‍යම පළාතේ පාසල් කාර්ය සහායක දැන් තනතුරු නාම ආයේ නැහැ. එකක්වත්. පාසල් කාර්ය සහායක. ඒකින්ද තනතුරු නාම අපි දැන් සාකච්ඡාවට කීපයක් තිබ්බා. දැන් අර උව පළාතේ වගේ දකුණු පළාතේ වගේ බස්නාහිර පළාතේ වගේ පරිපාටිය හදලා මේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්නකම්. ඒක. එතකොට තමයි අර තනතුරුට වෙනම ඩියුටිස් හදන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම තනතුරුට වෙනම ඩියුටිස් හදලා තියෙනවා. ඒකින්ද ඒක නෑ මේ වෙන්න එපා මේ මොනවද කියනවා නම් අපිට පැමිණිලි කරන්න.